ආයුබෝවන් දරුවනේ අපි ඔන්ලයින් පළවෙනි එක විදිහට MCQ 10ක් තියෙනවා. ඒක අපි ආරම්භ කරමු. 2020 A level theory revision online RAM 1. එතකොට අපි දැන් නිකන් ආරම්භයේදී අපි MCQ සාකච්ඡාවක් අපි RAM එක recall all memory ඔබට හුරුයි. එතකොට අපි මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපි දැනට 2020 A level theory revision දරුවන්ට RAM paper එකක් අපේ සාමාන්‍ය RAM එකේ MCQ එක ප්‍රමාණ දෙනවා. එතකොට මෙතනදී අපි MCQ අද 10ක් සාකච්ඡා කරනවා. දැන් ඔබට මේ MCQ එක අපි මීට පෙර එවලා තියෙනවා. ඔබ හැම කෙනෙක්ම මේ MCQ 10 තනියම සාමාන්‍යයෙන් උත්සාහ කරලා තියෙන්න ඕනේ යම් කාලයක් තුල. ඔබ කොහොම හරි හැම කෙනාම මොකද සාකච්ඡා නොකර ඔබ තනියෙන් නොකර මේ සාකච්ඡාවට සහභාගී වීම තුළ තරම් ඵලදායීතාවයක් වෙන්නේ නැහැ. ඔබ කවුරු හරි මේ වන විට MCQ කළා නැත්නම් MCQ එක ඔබ ඩවුන්ලෝඩ් කරගෙන ඔබ ඒක print out එකක් අරගෙන නැත්නම් ඔබගේ කම්පියුටරේ තියෙද්දිම හෝ MCQ 10 කරලා තියාගන්න. එතකොට තමයි මේකේ සාකච්ඡාව ඔබගේ ඔළුවට දැනෙන්නේ. එතකොට අපි සමහර ඒවා සිද්ධාන්තත් මතක් කරමින් සාකච්ඡාව යනවා. නමුත් ඔබගේ සිද්ධාන්ත කොටස් වල අඩුපාඩු තියෙනවා නම් ඒ ඔබට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ බය වෙන්න එපා. ඔබට ඕනම දෙයක් මේ නොදන්න දෙයක් අපි ඔළුවක් තියෙන මිනිස්සු විදිහට ඒ කියන්නේ අපිට මනසක් ලැබිලා තියෙන්නේ. බය වෙලා නිකන් ඉන්න නෙමෙයි. අඩුපාඩු තියෙනවා නම් හදාගෙන විශේෂ කොටස් වල දේවල් මේවා විශේෂ මේ 아무තු දේවල් නෙමෙයි හොයාගත්ත දේවල්. ඉතින් ඒක නිසා අපිට ඒවා කරගන්න පුළුවන්. ඒක නිසා සිද්ධාන්ත. ඒකට මේක ටිකක් මිශ්‍රව යන්නේ 2020 විභාගය කරන දරුවෝ එම් කරගෙන තීරසා රිවිෂන් අයට පොදු නිකන් ආරම්භයේදී අපි මේ MCQ 10ක් සාකච්ඡා කරනවා යම් අවබෝධයක් ඔබට ලබා දෙන්න. ඊට පස්සේ අපි විධිමත්ව මේ සෙක්ෂන් ඉගැන්වීම සම්පූර්ණ පාඩම් පිටින් මේ දක්වා උගන්වන තියෙන ඒවා පාඩම් පිටින් ඔබට ලබා දෙනවා. තවත් මගේ අරුණු අයට මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමන්ගේ සෙක්ෂන් සම්පූර්ණයෙන් ආවරණය කරගන්න වැඩ පිළිවෙලකුත් යනවා. මේ දක්වා කරපු පාඩම් යම් දරුවෙකුට මගේ ඇරලා තියෙනවා. ඒකෙන්ද බය වෙන්න එපා. එතකොට මේ තාක්ෂණය ඔස්සේ අපේ මේ සැසිප් ඉන්ස්ටිටියුට් විශේෂ වැඩ ඔන්ලයින් වැඩ පිළිවෙල ඔස්සේ ඔබට ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි RAM එක කරන්න පටන් ගමු. මේක තුල මිශ්‍රව දැනට ඔබගේ දැන් සිද්ධාන්ත කටයුතු දැනුමේ යම් අඩුපාඩු ප්‍රශ්නයක් නැහැ. දැනට හොඳට බලන්න. ඒ අතර මාත් එක්කම කරන්න ඕන. දැන් ඔබ මේකේ හොඳට අහගෙන ඉන්න අතරේ දැන් ඔබ පන්ති ඉන්නවා වගේ අදාළ කොළ එක්ක මේ RAM MCQs වලට වෙනම පොතක් නැත්නම් කොළ ටිකක් තියෙන්න ඕන. දැන් පේපර් එක ළඟ තියෙන්න ඕන. ඇත්තටම පේපර් එකේ print out එකක් තියෙනවා නම් තමයි හොඳ. ළඟ තියෙන්න ඕනේ. එතකොට මේ සාකච්ඡාව ඔයගලන්ගේ ඔළුවට දැනෙනවා. ඉතින් මාත් එක්කම මේක කරන්න ඕන. මේ එක දිගට මේ කීපේ මම ටිකක් සවිස්තරාත්මකව සාමාන්‍යයෙන් දැන් සමහර MCQs මනෝමයෙන් කරන්න පුළුවන්. නමුත් අපි ඒක දැන් සමහර එහෙම කළ හැකි ඒවා ඒ කෙටි ක්‍රම වෙනම කියනවා. සිද්ධාන්තත් මතක් කරමින් කරන එක තමයි මේ හැම දරුවන්ටම පොදුවේ. ඉතින් එක එක්කෙනා ගන්න විදි එක දක්ෂතා අනුව වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. එතකොට අපි මේකේ පළවෙනි MCQ එක බලමු. පළවෙනි එක බලන්න. දැන් මෙතන තියෙන්නේ මේ වගේ. දැන් දෛශික වල මේ වගේ දැන් ඔබගේ නිබන්ධනේ ලැබිලා තියෙන මේ වගේ රූප සටහන තුල තියෙනවා මේ කොටු සහිත මෙහෙම ජාලය. මේ කොටු සහිත ජාලය මෙහෙම තියෙනවා. right? මේ ආකාරයට කොටු සහිත ජාලය. එතකොට දැන් අපිට විභාග ප්‍රශ්න පත්‍රවල මෙහෙම දෙනකොට දෛශික ආශ්‍රිත මේ කොටු සහිත මේ වගේ ජාල දීලා ප්‍රශ්න එන අවස්ථා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි මේ ප්‍රශ්න පත්‍රයේම තුල තමයි ඒකෙදී මේ ඒ වැඩ කටයුත්ත කරගන්නේ ඒකෙම. එතකොට මේ කොටු සහිත ජාලයේ මෙහෙම ගත්තාම දැන් මෙතනදී right දැන් මේ ලක්ෂය මෙතනදී මේක අපි මේ හරියේ බිඳුව ගත්තාම 1 2 3 4 5 6 7 ආදී වශයෙන් ඊළඟට මෙතන ගත්තාම 1 2 3 4 5 6 7 ආදී වශයෙන් ඔහම තියෙනවා. ඒතර බලන්න මේ දෛශිකය පටන් ගන්න තියෙන්නේ මෙන්න මේ ලක්ෂය මෙතනදී O ලක්ෂය මෙතන මෙහෙම O. එතකොට A කියන දෛශිකය ගත්තාම මෙහෙට 1 2 3 4ක්. කොටු 4ක් මෙහෙට 1 2යි.
එතකොට මේ A කියන දෛශිකය මේ ආකාරයට අපිට නිරූපණය කරලා තියෙනවා මේ විදිහට right OQ විදිහට මේ දෛශිකය මෙහෙම නිරූපණය වෙලා තියෙනවා. එතකොට මෙහෙට මේ විදිහට මෙතනදී පහළ දිශාවට මේ B දෛශිකය මේ B දෛශිකය නිරූපණය කරලා තියෙනවා මෙතනදී OP විදිහට. right මේක A දෛශිකය විදිහට මේක නිරූපණය වෙලා තියෙන්නේ. හරි? ඔය ආකාරයට A දෛශිකය. දැන් මෙතනදී ඔහම දෛශික ජාලය දෙනවනේ. ඉතින් ප්‍රශ්න පත්‍ර ඔබ දැන් වෙනම අදින්න ඕනේ නැහැ. පේපර් එකේ නම් පේපර් එකේම තමයි කරන්න ඕනේ ටක් ගාලා. ඊළඟට අහන්නේ ප්‍රශ්නේ මෙහෙම. දැන් A හා B දෛශික දෙකක් රූපේ පරිදි මේ විදිහට OP සහ OQ මගින් නිරූපණය කර ඇති විට A ධන B දෛශිකයේ විශාලත්වය A ධන B මේ A හා B දෛශික දෙකේ විශාලත්වය A ධන B දෛශිකයේ විශාලත්වයයි ඊළඟට A ඍණ B දෛශිකයේ විශාලත්වයයි අතර අනුපාත A ධන B එකයි විශාලත්වය. දැන් ඔබ දන්නවා මේ වගේ සාමාන්‍යයෙන් ගණිතයේදී මේ දෙපසින් මේ වගේ ඉරි කැලි දෙකක් අපි මාපාංක ලකුණ කියලා කියන්නේ. මාපාංක ලකුණක් සාමාන්‍යයෙන් අපි දාන්නේ විශාලත්වයක් නිරූපණය කරන්න. සාමාන්‍යයෙන් මොකද දෛශිකයක් ගත්තහම දෛශිකයක විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. ඒතර දෛශික එකතු කරනකොට නිකන් ඉබාගාත එකතු කරන්න බෑ. 1 2 3යි කියලා එහෙම බෑ. 1 2 3යි කියලා දෛශිකයක් වෙන්න පුළුවන්. නමුත් එතකොට අපි දෛශිකයක් 3න් දෙකක් අඩු කළාම එකපාරටම 1 කියන දෛශිකය එනවා කියලා අපිට කියන්න බෑ. එතෙන්දී මොකද දෛශිකයකට විශාලත්වයක් විතරක් නෙමෙයි දිශාවක් තියෙනවා. ඒ නිසා දෛශික එකතු කිරීමේදී හරි දෛශික අඩු කිරීමේදී හරි ඒ දිශාව එක්ක ඒ දෛශික එකතු කිරීම අඩු කිරීම නීති රීති වලට අනුකූලව තමයි අදාළ ප්‍රමේයන් අනුව කරනවා. එක්ක දෛශික එකතු කිරීම සම්බන්ධ ත්‍රිකෝණ ප්‍රමේය නැත්නම් දෛශික එකතු කිරීම සම්බන්ධ සමාන්තරාශ්‍ර ප්‍රමේය දෛශික කීපයක් දෙකක් නැතුව වැඩි ගාණක් තිබ්බොත් අපිට යම් විදියට බහුවචන ප්‍රමේය පාවිච්චි කරමින් ජ්‍යාමිතික ඒවා නිරූපණය කරමින් සම්ප්‍රයුක්තය හොයාගන්න වෙනවා. සාමාන්‍ය විභාගයේදී මේ වගේ දෛශිකාශ්‍රිත එකතුව හෝ අන්තරය හෝ සිද්ධාන්ත පරීක්ෂා කරන සාමාන්‍ය එක ගැටලුවක් බොහොමයක් අවස්ථාවල බහුවර්ණ වල අපි දැකලා තියෙනවා. එතකොට දැන් බලමු ප්‍රශ්නය තුල. දැන් අපිට අහන්නේ මෙන්න මේ අනුපාතය විශාලත්වයයි A ධන B A ඍණ B දෛශික දෙකේ අන්තරය. එතකොට අපි දෛශික දෙකේ එකතුවක් දැන් දෛශික දෙකක් ගන්නකොට A දෛශිකය සහ B දෛශිකය මේ ආකාරයේ තියෙනකොට දෛශික දෙකේ එකතුව අපි කොහොමද නිරූපණය වෙන්නේ කියන එක. දැන් A දෛශිකය මෙහෙම තියෙනවා B දෛශිකය මෙහෙම තියෙනවා. එතකොට ඒ දෛශික දෙක එකතු කරන්න ගියොත් හරි එකතු කරන්න ගියොත් එකතුව මොන ආකාරයකද නිරූපණය වෙන්නේ? අපිට ඕනනම් පුළුවන් මේ එකතුව නිරූපණය කරන්න මේ දෛශික දෙකට අදාළ සමාන්තරාශ්‍රයන් දොත් අපි මෙහෙම අඳිමු. දැන් මම මෙතන මේ විදිහට සමාන්තරාශ්‍රය නිර්මාණය කරන්න ගියාම මේ දෛශික දෙකට අදාළ මෙතනක් තියෙන්නේ කොටස් දෙකයි. මෙතනත් එතකොට අපිට මේකේ සමාන්තරාශ්‍රය මෙහෙම නිරූපණය කළොත් දැන් මේකට අදාළව සමාන්තරාශ්‍රය අපි මෙහෙම නිරූපණය වෙනකොට OQ දෛශිකයේ තියෙනවා A OB දෛශිකය OP දෛශිකයේ තියෙනවා මෙහෙම B. එතකොට මේ දෙකේ සංප්‍රයුක්තය තමයි මෙතනදී මෙන්න මේ විදිහට මේ දෙන්නගේ එකතුව මේ දෛශිකයෙන් තමයි නිරූපණය වෙන්නේ. මොකද මෙතනත් කොටු දෙකයි. එතකොට මෙතනත් මෙහෙම කොටු දෙකයි. හරි? එතකොට මේ පැත්තට ওই විදිහට එතකොට සංප්‍රයුක්තය මෙහෙම නිරූපණය වෙනවා. හරි? අපි නිකමට OPQ මෙතන R කියලා දාමු. එතකොට OR වලින් තමයි අතරම සංප්‍රයුක්තය නිරූපණය වෙන්නේ. එහෙනම් එතකොට OR වලින් මෙතන අතරම සමාන්තරාශ්‍රය අඳින එක ලේසි ත්‍රිකෝණ ප්‍රමේයට නැතුව. ඉතින් කැමති විදියක් බහුවර්ණයක අනුගමනය කරමින් පහසු ක්‍රමයක් අනුගමනය කරගන්න පුළුවන්. මේවා හරියට පුරුදු වෙනන් පස්සේ මනසින් කරන්න පුළුවන් දේවල්. එතකොට A ධන B දෛශිකය ගත්තාම A ධන B දෛශික දෙකේ විශාලත්වය වෙන්නේ මෙතන OR කියන දෛශිකයේ විශාලත්වය. එතකොට A ධන B දෛශිකය කියන එක OR නම් මෙතන බලන්න කොටු 1යි 2යි 3යි 4යි. කොටු 4කින් තමයි මෙතන දීලා තියෙන්නේ. දැන් ප්‍රශ්න පත්‍රයේ තුල දෛශිකය මොකද්ද? මේක බලයක්ද, ප්‍රවේගයක්ද, තරණයක්ද, ගම්‍යතාවයක්ද කියලා එහෙම දීලා නැහැ. දෛශිකයේ දීලා තියෙන. එතකොට අපිට මේ කොටු වල ප්‍රමාණ වලින් උත්තරය ගත්තාම හරි. එතකොට A ධන B දෛශිකයේ කොටු 4 නිසා අපි දාමු 4යි කියලා. දැන් බලමු දෛශික දෙකක් ඔය කතා කළේ එකතු කිරීම. හරි එකතු කිරීමේදී මම මෙතනදී අනුගමනය කළේ සමාන්තරාශ්‍ර ප්‍රමේය. අපි හිතමු දැන් අපෙන් අහනවා ඊළඟට A ඍණ B. දැන් A ඍණ B දෛශිකය අපි කොහොමද ගන්නෙ? මෙතනදී A ඍණ B දෛශිකය. ඒගෙන් දෛශිකය අඩු කරලා ගන්න එක කොහොමද ගන්නෙ? එතකොට අපිට නිකමට එකපාරට අඩු කරන එක කරන්න බෑ. මෙතනදී
එතකොට බලමු A ඍණ B. අපි දන්නවා සාමාන්‍යයෙන් දෛශිකයකින් දෛශිකයක් අඩු කරනවා කියන්නේ එක්තරා ආකාරයක දෛශික එකතු කිරීමක්ම තමයි දරුවනේ. එතකොට අපි හිතමු A දෛශිකයට A දෛශිකයෙන් B දෛශිකය අඩු කරනවා කියන්නේ Aට එකතු කරන්න ඔබ ඍණ B දෛශිකය. ඍණ B දෛශිකයට එකතු කරන්න ඍණ B. ඍණ B දෛශිකයක් කියලා කියන්නේ දෛශිකයක් ඍණ වෙනවයි කියන එක මොකක්ද අදහස පුතාලා? දෛශිකයක් ඍණ ලකුණකින් ගුණ වෙනවයි කියන්නේ මොකක්ද? දෛශිකය ඍණ ලකුණකින් ගුණ වෙනවයි කියන්නේ දෛශිකයේ දිශා මාරු වෙනවා එච්චරයි. විශාලත්වයට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. දිශා මාරු වෙනවා විතරයි. දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා විතරයි. දෛශිකය මොන ලකුණකින් ගුණ කළොත්ද? ඍණ ලකුණකින් ගුණ කළොත්. හොඳට අහගන්න. හරි? එතකොට දෛශිකය ඍණ ලකුණකින් ගුණ කළොත් එතන දිශා වෙනස් වීම විතරයි වෙන්නේ. එතකොට බලමු කතන්දරේ මොකද්ද කියලා. දැන් මෙතන තියෙනවා අපි මේකෙම බහුවර්ණ නිසා මේකෙම අපි වැඩේ ගොඩ දාගමු. එතකොට මෙතනදී B මෙහෙටනේ තියෙන්නේ. එහෙනම් මට කියන්න ඔබ O මෙතන තියෙනවා P මෙතන තියෙනවා OB OP දෛශිකය B එක මෙහෙට තියෙනකොට මේ B දීලා තියෙන ධන B නම් මේක ඍණ වෙනවයි කියන්නේ මොකද්ද? මෙයාගේ දිශාව මාරු වෙනවා. එයාගේ දිශාව මාරු වෙනවා. එහෙනම් මම මෙහෙම ඊතලයක් දාලා මෙතන රතු පාටින් ඔබට පේනවා ඇති මං ඍණ B දෛශිකය නිරූපණය වෙන්නේ ඔය අතට. දැන් බලන්න මෙතන අපිට පුළුවන් ත්‍රිකෝණ ප්‍රමේය අනුගමනය කරගන්න. දැන් බලන්න අපිට කියන්නේ Aට එකතු කරන්න ඍණ B. A දෛශිකය මෙහෙම තියෙනවා. එතකොට ඍණ B මෙහෙම තියෙනවා. එතකොට A දෛශිකය මෙහෙම තියෙනවා. ඍණ B මෙහෙම තියෙනවා. එතකොට බලන්න ඊතල යන විදි ලස්සන්ට. මෙතන ත්‍රිකෝණ ප්‍රමේය පාවිච්චි කරන එක ලේසියි. දැන් බලන්න පටන් ගන්න මෙහෙම පටන් ගමු. P ගෙන් O ට ගියා. O ගෙන් Q ට ගියා. මරු එකට ඊතල යනවා මෙහෙට මේ ඊතලෙ මෙහෙට යනවා මේ P ගෙන් O ට ගියා. O ගෙන් Q ට ගියා. ඊතල ලස්සන්ට යනවානේ. පටන් ගන්න මෙතනින් අවසන් වෙන්නේ මෙතනින්. දෛශික අඩු කිරීම කියලා කියන්නේ දෛශික එකතු කිරීමක්ම තමයි. මෙතන අපිට ත්‍රිකෝණ ප්‍රමේයට යන එක එන ලේසි. එතකොට එහෙම ගත්තාම මෙතන ඉඳලා මෙතනදී මේ ආකාරයට බලන්න අර P සහ O මෙතන මෙන්න මේ අතර තමයි මෙන්න මේකෙන් තමයි මේ වෙලාවේ නිරූපණය වෙන්නේ. මෙන්න මේකෙන් තමයි නිරූපණය වෙන්නේ කවුද? A ඍණ B දෛශිකය විශාලත්වය. එතකොට මෙන්න මේ PQ පාදෙන්නේ PQ පාදේ. එතකොට PQ පාදේ ප්‍රමාණය බලන්න ඕනේ. දැන් බලන්න මෙහෙට ගත්තාම PQ එකේ හොයාගන්න මේ කොටු පාවිච්චි කරලා දැන් මෙහෙම බැනලා මෙහෙම ටක් ගාලා PQ කොටු කීයද කියලා කියන්න බැහැනේ. නේද? එතකොට අපිට බලන්න ඕනේ මේ ප්‍රශ්න මෙවැනි රටාවට ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍රවල මෑත කාලීන විශේෂයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට බලන්න මේ අපිට ඕනේ දැන් PQ. එතකොට A ඍණ B කියලා කියන්නේ ඔය විදිහට ගත්තාම Aට එකතු කරන්න ඍණ B. එහෙම ගත්තාම අපිට මෙතන විදිහට මේ PQ වල විශාලත්වයක් අපිට තමයි තියෙන්නේ. එතකොට A ඍණ B දෛශිකය ගන්න ගියාම එතකොට PQ කියන්නේ හොඳට බලන්න මෙහෙට තියෙනවා කොටු කීයක්ද? දැන් අපිට ඕනේ මෙන්න මේ PQ නේ 1 2 3 4යි. මෙහෙට තියෙනවා බලන්න කොටු කීයක්ද? මේ 1 2 3 4යි. එතකොට මෙහෙට තියෙනවා මේ විදිහට කොටු මෙහෙට කොටු 4ක් මෙහෙට කොටු 4යි. එහෙනම් අපිට මේකේ සම්ප්‍රයුක්තය වෙන්නේ දැන් මෙතන නිකන් මොකද්ද? පයිතග්‍රස් ප්‍රමේයට අනුව. මේ පොඩි ඍජුකෝණී ත්‍රිකෝණ පැටියෙක්. එතකොට එහෙම ගත්තාම 1 2 3 4යි 1 2 3 4යි. එතකොට අපිට මෙන්න මේ PQ ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. එහෙම ගත්තාම PQ වෙන්නේ අර කොටු මෙතන 4 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලය. ඉතින් මේවා මොනෝමෙන් කරන්න පුළුවන් ඒවා. 4 වර්ගය ධන 4 වර්ගයේ වර්ගමූලය. එතකොට 4 වර්ගය කියන්නේ 16යි 4 වර්ගය 16යි මෙතන 16 ඒවා 2යිනේ. 16 ඒවා 2යි. ඉතින් 32 දාන්න පුළුවන්. එතකොට ගත්තාම 16 වරක් 2 මෙතන 16 වර්ගමූලය 4 ගත්තොත් 4යි මූල 2යි. ඔන්න A ඍණ B දෛශිකය ආව 4යි මූල 2යි. එතකොට අපිට ගාන කියන්නේ කවුද? A ධන B දෛශිකයේ විශාලත්වයයි A ඍණ B දෛශිකයේ විශාලත්වයයි කීයද කියලා ගන්න කියලා. එතකොට A ධන B මරු එකට අපි එවුවා 4යි කියලා A ඍණ B මරු එකට එවුවා 4යි මූල 2යි. මෙන්න කැපෙල ගියා 4ට 4. මෙන්න උත්තරේ මරු එකට එනවා කීයද? 1ට මූල 2යි. එතන උත්තරේ කීයද ඔබ බලන්න. ඔබ කරපු එක 1ට මූල 2. හරි පැහැදිලිද? ඊටාම සරලයි. එතකොට මේ කොටු සහිත ජාලෙ මේවා දෛශික සම්බන්ධ සිද්ධාන්ත ටික ගන්නට තියෙන දරුවෙකුට මේවා මනෝමයෙන් කරන්න පුළුවන්. මෙහෙම මේ ඇඳගෙන දඟලන්න ඕනේ නැහැ. දැන් බලන්න චුට්ටක් මේක දැන් අපි දෛශික අවබෝධය තියෙනවා. රයිට් A ධන B Aට එකතු කරන්න B. එතකොට හිතුවා සමාන්තර රාශි ප්‍රමේය ලේසි වගේ දන්න නිසා එතනින් ගියා. මෙහෙට A තියෙනවා මෙහෙට B තියෙනවා. එතකොට සමාන්තර රාශියේ මනසින් නිරූපණය කළාම මෙන්න මේක සම්ප්‍රයුක්තය කියලා එනවා. එතකොට ඒක කොටු 1 2 3 4යි කියලා ටක් ගාලා මනසින් ගන්න බැරිද? පුළුවන්නේ. මේ පෑන තීන්ත බිඳුවක් වෙනකොට මේක කළ හැකියි. ඊට පස්සේ අපි දෛශිකයක් අඩු කිරීම කියන්නේ දිශා මාරු කරලා එකතු කිරීම කියන එක ඔළුවේ තියෙනවනේ ටක් ගාලා බැරිද? රයිට් ඒට එකතු කරන්න ඍණ B. එහෙනම් ධන B මෙහෙට නම් ඍණ B උඩට.
එහෙනම් ටක් ගාලා ඊතල මරු එකට යනවා මේ බැලුවා අන්න සම්ප්‍රයුක්තය මෙහෙම ඉන්නේ. එතකොට ඊට පස්සේ ගත්ත ටක් ගාලා එතකොට මෙන්න මේකයි ඕනේ. මේක එකපාරම මැනගන්න බැරි නිසා බැලුවා කොටු වලින්. එතකොට මේකේ විශාලත්වයනේ අපිට ඕනේ. මෙහෙට තියෙන 1 2 3 4 1 2 3 4. ලස්සනට ගත්තා එතනින්. එතකොට 4 වර්ගයේ දන 4 වර්ගයේ වර්ගමූලයේ මේ විකර්ණයේ දිග. මේක මේ පාදයේ දිග. එක ගත්තා එතනදී ගත්තාම 4 වර්ගයේ දන 4 වර්ගයේ එතකොට 16 16 32යි. ඒකේ වර්ගමූලය කියන්නේ ගත්තොත් අපිට එතකොට 4යි මුල 2යි. ඊට පස්සේ දෙක බෙදුවා මනසින් කළ හැකි. පැහැදිලි නේද? තේරෙනව නේද? එතකොට ඔබගේ ඔළුවේ තියෙන්න ඕනේ දෛශික එකතු කිරීම, දෛශික අඩු කිරීම පිළිබඳ අවබෝධය එතන තියෙන්න ඕනේ. හොඳයි. දෙවෙනි එකට එන්න. දෙවෙනි MCQ එකත් එක සාමාන්‍යයෙන් වැරදි හැකි MCQ එකක්. ඔබ පරිස්සමෙන් බලන්න හොඳට ප්‍රශ්නේ කියවන්න. එතන ඇදි තන්තුවක් දිගේ දකුණු පස්සට ගමන් කරන තීරක් තරංගයක t සමානයි බිඳුවේදී එහි සිරස් විස්ථාපනය ශුන්‍යලු. හරි t සමාන බිඳුවේදී සිරස් විස්ථාපනය ශුන්‍යයි. ඊළඟට එතෙන් සිට කාලයේ t සමග එකී අංශුවේ සිරස් විස්ථාපනය y වෙනස් වන අන්දම ප්‍රස්ථාරයේ පරිදි විය. ඊළඟට කියනවා එම තරංග චලිතයේ ආවර්ත කාලය ටිකන් ටයිම් පීරියඩ් එක තත්පර 0.2ලු. ඊළඟට මැද පිහිටීමේ සිට ඉහළට ඇති විස්ථාපනය ධන ලෙස ගන්නලු. පහතදී ඇති එක් කාලවලදී එම අංශුවේ චලිත දිශාවන් නිවරදිව දක්වා ඇති ප්‍රතිචාරය තෝරන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා දැන් තන්තුවක් තීරයක් තරංගයක් ගමන් කරනකොට තීරයක් තරංගේ අපි තන්තුවක හෝ ජල පෘෂ්ඨයක තීරයක් තරංගයක් යනකොට ඒකේ අපි දන්නවා ඒකේ අංශු දැන් මේක මැද පිහිටීම මෙහෙමනම් එතකොට අපි මේක y විස්ථාපනය මම මේකට මැච් වෙන තරංගේ හැඩේ ගන්න මෙතන කාලයේ සමග දීලා තියෙන්නේ. කාලයේ සමග. එතකොට කාලයේ සමග මෙහෙම ජල තරංගයක් හරි ඇදී තන්තුවක යන තරංගයක් හරි අපි දුන්නාම ඔය ආකාරයට හරි. එතකොට මෙතනදී තත්පර දැන් ආවර්ත කාලය මෙතනදී 0.2යි. ඊළඟට මෙතෙන්ට එනකොට තව වේව් එකක් ගිහිල්ලා සම්පූර්ණ මෙතනදී මේ ආකාරයට තත්පරක මෙතෙන්ට එනකොට තත්පර 0.4ක කාලයක් මෙතන කාලයේ තත්පර වලින් දීලා තියෙනවා. එතකොට ඔයගේ තරංගය අපි හිතමු ජල පෘෂ්ඨයක යන තරංගයක් හෝ තන්තුක දැන් මෙතන කියන්නේ ඇදි තන්තුවක් දිගේ ගමන් කරන තීරයක් තරංගයක්. එතකොට මේ තරංගයේ දැන් අපිට මේ අහන්නේ එක එක කාලවලදී දැන් අංශු පිහිටීම. දැන් අපි මෙහෙම ගත්තාම මේ දීලා තියෙන විදිහට තත්පර 0.2 මෙතනනේ. එතකොට ආවර්ත කාලය එක චක්‍රයකට ගතන කාලය එක වේව් එකකට ගතවන කාලය නේතන ආවර්ත කාලය. දැන් ඒ තරංගය ඇඳලා දීලා තියෙන. එතකොට අපි දන්නවා එක චක්‍රයෙන් භාගයක් වෙනකොට මෙතන තත්පර 0.1යි. එතකොට මෙතන තත්පර 0.3යි. ඔය ආකාරයට තියෙන්නේ. එහෙම තියෙනකොට දැන් අපෙන් අහනවා ඒ කාල ටික 0.18යි. එතකොට 0.18 දැන් මෙතන වෙනකොට මේ හැරියද 0.1 මේ මොහොතේ 1.1 නම් 0.18 තියෙන්නේ. එතකොට 0.18යි තත්පර තියෙන්නේ මේ හරියේදී. 0.18යි තත්පර තියෙන්නේ මේ හරියේ. එතකොට ඒකට අදාළව මේ වගේ විස්ථාපනයක් තියෙනවා. එතකොට දැන් ගාන විදිහට කියන්නේ මෙතනදී මේ t සමානයි බිඳුවේදී මෙතන බිඳුවේදී මැද පිහිටීමේ තියෙන අංශුව. එතකොට මේ විස්ථාපන ටික එතකොට ධන විස්ථාපන විදිහට ගන්න. මෙහෙම පහළට ගත්තාම මේක ඍණ විස්ථාපන. ආයි තත්පර 2.2කට පස්සේ ධන විස්ථාපන 0.3කට පස්සේ විස්ථාපන ඍණ විදිහට තියෙන්නේ මේ කාලයේ සමග තන්තුවේ විස්ථාපනය වෙනස් වීම තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට බලන්න මේකදී අපි කොහොමද හිතන්නේ? එතකොට 0.2 තියෙනවා. එතකොට මෙතනදී ඊළඟට මෙතන 0.0 අපිට ගාණ කියනවා. මෙතන 0.0 මෙතන කාලය 0.2යි එකකට තත්පර 0.2යි එක වෙන විට තත්පර වලදී කොහොමද විස්ථාපනය? බලමු 0.2දී දැන් මේ හරියේදී ගත්තාම මේ ආකාරයට ධන විස්ථාපනයක් තියෙනවා. ඊළඟට අපිට තියෙනවා 0.2.7 මෙතනදී මේ හරියේදී 0.2.7 වගේ වෙලාවක් මේ වගේ විස්ථාපනයක්. එතකොට ඒ වගේ වෙලාවක මේ වගේ ධන විස්ථාපනයක්. ඊළඟට අපිට තියෙනවා 0.3.2. එතකොට 0.3.2 වගේ මේ දල වශයෙන් 0.3.2 මේ වගේ තියෙන්නේ විස්ථාපනයක් එමු. එතකොට ඍණ. දැන් ගානේ විදිහට අහන දේ මොකද්ද? හරි මැද පිහිටීමේ සිට ඉහළට විස්ථාපන ධන කියලා දීලා තියෙනවා. එක එක් කාලවලදී අංශයේ චලිත දිශාවන් නිවරදීව දක්වා ඇති. දැන් මේ වගේ එකක් කොහොමද හිතන්නේ? දැන් ඔබට ටක් ගාලා හිතෙන්න පුළුවන් දේ තමයි තීරයක් තරංගයක්.
ප්‍රගමණය වන තරංගයක් දීලා තියෙනවා. දීලා තියෙනකොට අපිට හිතන දේ තමයි සුළු මොහොතකට පස්සේ අනේ තරංගයේ හැඩය මෙහෙම කැඩීරි වලින් ලස්සනට ඇඳගත්තා නම් අංශු දෝලණය වන දිශාව හිතන්න පුළුවන් කියන එක හිතෙන්න පුළුවන්. එහෙම හිතුවොත් වැඩේ හරිද මෙතනදී? මතක තියාගන්න කාලය සමග විස්ථාපන විචලනය වන ප්‍රස්ථාරයේදී ඒ විදියට තරංග හැඩේ සුළු මොහොතකට පසු තරංග හැඩේ හිතාගෙන ගන්න බෑ. හරි? එහෙම ගන්න ගියොත් වර්ධිනවා. ඒක එතකොට එහෙම ගන්න පුළුවන් වෙන්නේ කාලය සමග විස්ථාපනය නෙමෙයි දුර සමග විස්ථාපනය පිහිටීම. ඒ කියන්නේ තිරස් අතර සිදුවන දුර නැත්නම් විස්ථාපනයේ තිරස් විස්ථාපනයත් එක්ක අංශුවේ සිරස් අතර අංශුන්ගේ දෝලන විස්ථාපනය දුන්න ප්‍රස්ථාරයේ දුන්නා නම් ඇත්තටම යන ජල තරංගයේ හැඩේ එක්ක දුන්නා නම් අපිට ඒ විදිහට තරංගයේ සුළු මොහොතකට පස්සේ හැඩේ ඇඳගෙන ගන්න තිබුණා. එහෙම ගත්තා නම් ඒ විදිහට මේ වගේ අපි හැඩයක් කැඩීරි වලින් ඇඳගෙන ගන්නවා. සාමාන්‍යයෙන් මේ දක්වා දීලා තියෙන බොහොමයක් ප්‍රශ්නවල දීලා තියෙන ඒක. එතකොට මේක අහුවෙන්න ප්‍රශ්නයක් ළමෙක්ටක් ගාලා. හොඳටම හරි කල්පනාවෙන් හරියටම සිද්ධාන්ත ඉගෙනගෙන ප්‍රශ්න කරලා ඒ සිද්ධාන්තයේ ගැඹුරටම ඔලුවට ගත්තේ නැති කෙනෙක් මේක වරද්ද ගන්නවා ස්ථිරයි. හරි? එතකොට මේක හිතන්නේ කොහමද? දැන් අපිට ඕනේ තත්පර 0.1.8 දී 1.8 දී ගත්තාම එතකොට මෙතන 0.1.8 නම් ඊට සුළු මොහොතකට පස්සේ කාලය 0.1.9 වැනි කාලයකදී විස්ථාපනය හිතන්න බලන්න විස්ථාපනය ඍණමයි විස්ථාපනය අඩු වෙලා. අර විස්ථාපනය එතකොට එහෙම වුණොත් මෙතනදී විස්ථාපනය අඩු වෙනවයි කියලා කියන්නේ අංශුව දැන් මෙහෙමනේ දෝලණය වෙන්නේ තීරයක් තරංගේ අපි මැද පිහිටීමේ මෙහෙම තියෙනකොට අංශුව ඉහළ පහළ ඔහම දෝලණය වෙනවා. අර ඉහළ පහළ දෝලණය වෙනවා තීරයක් තරංගයේදී අංශු ඔහම ඉහළ පහළ යනවා. තොර ජල පෘෂ්ඨයක තරංගයේ ගියත් අන්තුවක ගියත් අංශු ඉහළ පහළ යනවා. දැන් බලන්න එතකොට මැද පිහිටීම මෙතන ඊට පහළින් තියෙන්නේ. 0.1.8 දී ඍණ විස්ථාපනයක් තියෙනවා අංශුව පහළ තියෙන්නේ. පහළ තිබිලා එතනින් පස්සේ වෙනකොට බලන්න 0.1.8 ඉඳලා තව පොඩ්ඩක් කාලය ගත වෙනවා. ඒ කියන්නේ 0.1.9 වෙනකොට විස්ථාපනය අඩු වෙනවා. එහෙනම් විස්ථාපනය අඩු වෙනවා නම් අංශුව කොහෙටද යන්නේ? විස්ථාපනය අඩු වෙනවා නම් දෝලන කේන්ද්‍රය දෙසට එන්නේ. දෙසට එනවා නම් අංශුවේ චලිත දිශාව කොහෙටද? උඩට. එතකොට එතනදී උඩට. හරි මෙතනදී බලන්න හොඳට. දැන් 0.2.1 දී 0.2.1 දී අංශුවේ තියෙන ධන විස්ථාපනයක්. මේ වගේ තැනක තියෙනකොට අංශුවේ තියෙන මේකට අදාළව ධන විස්ථාපනයක් තියෙන්නේ. එතන විස්ථාපනය ධනම තියෙනකොට මැද පිහිටීම මෙහෙමනම් හරි. එතන විස්ථාපනය ධනම තියෙනවා මේ වෙලාවේ ධනම තිබිලා තව සුළු 0.2කට වඩා චුට්ටක් වැඩි කාලයක් හිටන් එහෙම වෙනකොට විස්ථාපනය වැඩි වෙලා. විස්ථාපනය වැඩි වෙනවයි කියලා කියන්නේ එහෙනම් මේ අංශුව කොහෙටද? උඩට යමින් තියෙන්නේ. උඩට යමින් තියෙනවා නම් ඒ වගේ වෙලාවක අංශුවේ චලිත දිශාව කොහෙටද? උඩට. ඒ වෙලෙත් උඩට. දැන් බලන්න ඊළඟට 0.2.7 වගේ වෙලාවක 0.2.7 වෙලාවක ගත්තොත් මෙතනදී අංශයේ විස්ථාපනය ධන. මෙතන මැද පිහිටීම තියෙනකොට විස්ථාපනය ධන. විස්ථාපනය ධන නම් හැබැයි තව සුළු මොහොතකට පස්සේ බලන්න ධන විස්ථාපනය අඩු වෙනවා. විස්ථාපනය අඩු වෙනවා නම් අර 0.2.7 දී විස්ථාපනය ධන තියෙනවා. තව චුට්ටි කාලයක් ගත වෙනකොට බැලුවොත් එහෙම විස්ථාපනය අඩු වෙනවා. එන අංශයේ චලිත දිශාව කොහෙටද? පල්ලෙහාට. පහළ අතර තියෙන්නේ. ඊළඟට 0.3.2 වගේ වෙලාවක් ගත්තාම විස්ථාපනයේ ඍණව තියෙන්නේ. විස්ථාපනයේ ඍණව තියෙන්නේ. ඒ වගේ වෙලාවක් ගත්තොත් මෙහෙම මැද පිහිටීම අංශු විස්ථාපනයේ ඍණ තව චුට්ටි 0.3 හරි පොඩි කාලයක් වැඩි වෙන අවස්ථාවක් ගත්තොත් විස්ථාපනය කොහෙටද? ආයි පොඩ්ඩක් වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ මෙතන පහළමයි තියෙන්නේ අංශුව කොහෙටද? දිශාව පහළට. එහෙනම් අපිට බලන්න ඕනේ එතකොට 0.1.8 දී ඉහළට එහෙනම් 0.2.7 දී කොහෙටද? මෙතන තියෙන්නේ ඉහළට 0.2.1 දී ඉහළට 0.2.7 දී පහළට. හරි ඒකත් එක්ක මැච් වෙන උත්තරේ ටක් ගාලා තීරණය කරන්න. එහෙනම් කීයද උත්තරේ? පළවෙනි එකේ තමයි ඒ කතන්දරේ තියෙන්නේ. හරි. දැන් අපි මෙතනදී ඒ වගේ අවස්ථාවක කාලය සමග තීරයක් තරංගයක දුන්නාම අංශුවේ චලිත දිශාව කොහෙටද කියලා හොයාගන්න එක ඔය ආකාරයට එතනදී. පැහැදිලිද? ඒකයි තෝරගන්න විදිය. ඒක වැරදි හැකි ප්‍රශ්නයක්. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ගත්ත විදිය මේකට බලන්න සුළු කාලයකට පස්සේ අංශුවේ විස්ථාපනය කොහොමද? මේ දිල තියෙන්නේ කාලය සමග විස්ථාපනයනේ. එතකොට යනවා එහෙනම් මේ පිහිටීම ඉඳලා මේකට යනකොට පොඩ්ඩක් විස්ථාපනය අඩු වුණා. හැබැයි විස්ථාපනයේ අංශුව තියෙන්නේ පහළ ඍණ පැත්තේ. විස්ථාපනය අඩු වෙනවා නම් එයා දෝලන කේන්දරයේ දෙසට චලනය වෙන්න ඕනේ. එච්චරයි සිද්ධිය. දැන් අපිට මේකෙදී උත්තරේ එක දැන් අපි හිතමු මේ වගේ තරංගය දීලා මේ තියෙන්නේ දැන් ජල පෘෂ්ඨයේ යන තරංගයේ යම් පිහිටීම එක්ක අවස්ථාවක් පිහිටීම එක්ක. එතකොට මේ වගේ වෙලාවක එතකොට මෙතන තියෙන්නේ ජල තරංග පිහිටීම දුර. හරිද? දුරත් එක්ක තියෙන විස්ථාපනය මෙතන තියෙනවා මේ විදිහට විස්ථාපනය දුර විස්ථාපන. දුරත් එක්ක. එතකොට අපිට මේකෙදී සුළු මොහොතකට පස්සේ
තරංගයේ හැඩය ඇඳගෙන අපිට මෙතනදී සුළු මොහොතකට පස්සේ තරංගයේ හැඩය මේ වගේ අපි අඳිනවා. සුළු මොහොතකට පස්සේ පිහිටීම තරංගයේ හැඩය අපි සාමාන්‍යයෙන් අඳිනවා. මේ වගේ ඇඳලා අපි අංශු චලිත දිශාව එතනදී හිතන්න පුළුවන්. බලන්න එතන වෙනකොට දැන් මේ පිහිටීමටපත් වෙනකොට අංශු මෙහෙම පල්ලෙහාට යන්නේ සිරස්ස. මේකටපත් වෙනකොට අංශු උඩට යන්නේ. ඊළඟ පිහිටීමටපත් වෙනකොට අංශු උඩට යන්නේ. එතකොට මෙතනදී මේ වගේ මේ හරියදී අංශු පහළට යන්නේ. පහළට චලිත වෙන්නේ. මෙතනදී අංශු ඔයගේ ඉහළට චලිත වෙන්නේ. මෙතනදී මේකේ. ඉතින් දල වශයෙන් මේවා ඔක්කොම මනසින් කරන්න පුළුවන් ඒවා මේ අංශු වල චලිත දිශා. දැන් මේකට අනුව හිතුවා නම් ප්‍රශ්නේ වරදිනවා අපිට මෙතනදී ආවර්ත කාලයේ තත්පර 0.2 මෙතනදී 0.4 ඔය විදිහට තියෙනකොට හරි. එතකොට එහෙම ගත්තා නම් එහෙම අපි 0.18 මෙතන හිතුවා නම් මෙතනදී 0.18 දී හරි. එහෙම හිතුවා නම් අපි තව සුළු මොහොතකට පස්සේ පිහිටීම හිතනකොට අංශුව තියෙන විස්ථාපනය මේක පල්ලෙහාට ගිහිලා තියෙන්නේ. මේ පල්ලෙහාට මේ පිහිටීමට එනකොට මෙතන තියෙන අංශුවක්. එතකොට ඒ කියන්නේ මේ තියෙන එකක් මේ පිහිටීමට එනකොට පල්ලෙහාට යamak තමයි නිරූපණය වෙලා තියෙන්නේ. එතකොට ඒක වර්ධිනවා. එහෙමනම් දිශාව. එතකොට මේක මතක තියාගන්න මේ විදිහට අපි ගන්නේ දුරත් එක්ක විස්තර. ඕගොල්ලන්ගේ සාමාන්‍ය MCQs වලට ඕගොල්ලෝ පොඩි පොයින්ට් බුක් එකක් හදා ගන්නවා නම්. හරි. මම නම් කියන්නේ පොඩි එක්සයිස් පොතක් අරගෙන සාමාන්‍යයෙන් පොඩි එක්සයිස් පොතක් පිටු 80ක විතර අරගෙන අහුවන විශේෂ පොයින්ට් ඔබ බහුවර්ණ කරනකොට අදාළ විවරණ පොත් කියවනකොට ඔබට හමු වන විශේෂයෙන් මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසසගේ විවරණ පොත් ආදී කියවනකොට ඔයගොල්ලෝ නෝට් එකත් එක්ක ඔබ හිතලා කල්පනා කරලා ඔබ හඳුන ගන්න අලුත් පොයින්ට් ඒවා තියෙනකොට වෙනම පොයින්ට් විශේෂ දේවල් නිකන් කොහොම නිකන් දන්න සිද්ධාන්ත ටික අරගෙන පොත් පුරවන්න එපා. ආයි සිද්ධාන්ත සටහන් වගේ විශේෂම කරුණු වෙනම ගොනු කරන්න. එතකොට මේ කාරණාව දුර සමග විස්ථාපනයයි මෙතනදී ඊළඟට කාලය සමග විස්ථාපන විචලන අවස්ථා දෙක හොඳට තේරුම් ගන්න අංශු දෝලණය වෙන විදිය. මේ කතන්දරය අපිට අහලා තිනවා. මේ කතන්දරේ තාම වැඩි අහලා නැහැ. ඒක නිසා මේක ඔබ අවධානයෙන් යොමු කරගෙන කරගත යුතු එකක්. එතකොට තීරයක් තරංගයක සිද්ධිය. එතකොට අපි තුන්වෙනි බහුවර්ණයට එමු. පාණයක තියෙන්නේ A හා B නම් ද්‍රව්‍ය දෙකකින් තනන ලද හොඳට කියවන්න. හරි දැන් ඔයාලා ආයි මාත් එක්ක මේක කරන්න ඕනේ. නැත්නම් ඒකට වදින්නේ නැහැ. දැන් තනියෙන් කරලා තියෙන්න පුළුවන්. තිබුණත් ආයි මාත් එක්කම හොඳට ප්‍රශ්නේ කියවන්න ඕන බොහොම සිහියෙන්. මාත් එක්කම කරන්න ඕන වැඩ ටික. හරි. එතකොට බලන්න A හා B නම් ද්‍රව්‍ය දෙකකින් තනන ලද දණු දෙකක උෂ්ණත්වය සෙල්සියස් ඒ කියන්නේ තීටා සෙල්සියස් වලින් දීලා තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක තීටා සමග දඩුවල දිග L වෙනස් වෙන ප්‍රස්ථාරයන් පහතින් පරිදි දැක්වෙනවා. අධිපාත පරිදි වෙනවා. දැන් බලන්න එතන තියෙනවා A ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවයයි B ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය. දැන් මෙතනදී ප්‍රස්ථාරය අපිට මේ වගේ දීලා තියෙනවා. හරි. එතකොට මේකත් කොටු සහිත ජාලය තුල දැන් මම මේකේ ඔක්කොම කොටු අඳින්න යන්නේ නැහැ. මේ වගේ දැන් අපි බහුවර්ණ කරනකොට මෙතන 1 මෙතන 3 ඒ විදිහට දැන් මේ වගේ ඒ දල පරාසයන් ටක් ගාලා ඔළුවට ගන්න එක හරි වැදගත්. මොනවද කියන එක ඇහැ ගෙනියන එක. අතරම ඔළුවේ හොඳ බුද්ධිය මෙහෙවනවාද ඒ කියන්නේ තමන් IQ එක හොඳට පාවිච්චි කරනවාද කියන එක අවබෝධ වෙන්නේ MCQ වලින්. මේ පොඩි කාල පරාසයක් තුල පැය දෙක තුල MCQ 50 හැන්ඩල් කිරීම. ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සිද්ධාන්ත වෙනස් වෙනවා. ඒක හසුරුවන විදිය වෙනස් වෙනවා. අලුත් බවට මුහුණ දෙන්න ඕන. දැකපු ප්‍රශ්න නෙමෙයි එන්නේ. නමුත් ඔය ඇතුළේ රිංගුවෙන් පස්සේ තියෙන දන්න සිද්ධාන්තමයි අස්සේ තියෙන්නේ. ඒවා ටක් ගාලා හසුරව ගන්න පුළුවන් වෙන්න ඕන. මේක තියෙන ප්‍රැක්ටිස් එක. උත්තර පාස් පේපර්ස් කරන්න ඇති වෙන කරන්න. එතකොට බලන්න මේක. දැන් මෙතනදී මෙහෙම උෂ්ණත්වයත් එක්ක දිග වෙනස් වීම. අපි දන්නවා රේඛීය ප්‍රසාරණයේදී දණ්ඩක් අවසාන දිග L2 නම් එයාගේ ආරම්භක මුල් දිග L1 නම් L1 L2 සමාන L1 වරක්. මොකද සමීකරණය පුතාලා? කියන්න බලන්න. L2 සමානයි L1 වරක් 1 ධන ඇල්ෆා තීටා. මෙතන තීටා උෂ්ණත්ව වෙනස ඇල්ෆා රේඛීය ප්‍රසාරණතා සංගුණකය. මෙතන L1 කියන්නේ ඒ ආරම්භක දිග L2 කියන්නේ අවසාන දිග. යම් කිසි දණ්ඩක් තියෙනවා මේ වගේ අපි හිතමු මෙහෙම L1 දිග දණ්ඩ තියෙනවා. ඒතර මෙයාගේ උෂ්ණත්වය අපි තීටා වලින් වැඩි කරනවා. වැඩි කළාම මෙයාගේ දිග අපි එක පැත්තකින් සලකමු. මෙහෙම තියෙන දිග මේ දණ්ඩේ දිග පොඩ වැඩි වෙනවා. හරිද? දිග වැඩි වෙනවා. වැඩි වීම ගත්තොත් ඩෙල්ටා L. මෙතනදී අවසාන දිග තමයි මෙතනදී මේ වෙලාවේ L2. එතකොට අපි මෙතනදී මේ ඇඳලා තියෙන්නේ L2 සමානයි අවසාන දිගට අදාළ සමීකරණය. අවසාන දිග ලබා ගන්න එක රේඛීය ප්‍රසාරණතාවයේදී.
රේඛීය ප්‍රසාරණේ. එතකොට මම මේක L2 සමානයි බලන්න මම මෙහෙම L1 alpha theta ධන L1 වරහන් අයින් කළා. L1 alpha theta L1 alpha theta මෙතෙන්ට ගත්තා. එතකොට උෂ්ණත්වය සහ දිග අතර ප්‍රස්ථාරයක් නේ තියෙන්නේ. එතකොට මේ L2 කියන එක අපි ගත්තොත් මේක y අක්ෂේ. එතකොට මෙන්න මේක ගත්තොත් මේක අනුක්‍රමණය. මේ θ උෂ්ණත්වය මේක x අක්ෂේ. මෙතන L1 කියන එක අන්තක්ඛණ්ඩයේ වගේ y සමාන mx ධන c. ඇත්තට මේ බහුවර්ණය කරන්න මෙහෙම ලියාගෙන මේ විචලනය වෙන්නේ කොහොමද කියන එකම ගන්න ඕනේ නැහැ. බුද්ධිමත් ළමයෙකුට මම මේ සිද්ධාන්තත් එක්ක යම් මතකයක් එක්ක යමින් විස්තර කරගෙන යන්නේ y සමාන mx ධන c ආකාරය ගන්නවා. එතකොට අපිට කියන්නේ දැන් මේක තමයි A ද්‍රව්‍යයට අදාළ ප්‍රස්ථාරය, මේක තමයි B ට අදාළ ප්‍රස්ථාරය. එහෙම ගත්තාම මෙතනදී අපෙන් අහනවා A වල ඇල්ෆයි B වල ඇල්ෆයි අතර අනුපාතය. ඉතින් අපි ගත්තොත් එහෙම මේකේ නිකන් හිතන්න. දැන් ඇහැ ගෙනියනවා. බලන්න ඇල්ෆා තියෙනවා අනුක්‍රමණය තුල. හරි? ඇල්ෆා තියෙනවා අනුක්‍රමණය තුල. හරි ඔය විදිහට තියෙනවා. L1 කියන්නේ ආරම්භක දිග. දැන් මේකෙන් අපිට ගන්න පුළුවන් දේ තමයි ඉක්මනින්ම ප්‍රස්ථාර දෙකේ හරි තව විදිහකින් ගත්තොත් දැන් මේක තව විදිහකින් සකස් කරගත්තොත් හරි අපි එක දෙයක් ඒ අදාළව අනුක්‍රමණ අතර අනුපාතය ගත්තත් කමක් නැහැ. හැබැයි අනුක්‍රමණ දෙක සමානයි. හරි දෙන්නගේ ආරම්භක දිගවල දෙක වෙනස්. එතකොට අනුක්‍රමණ දෙක සමාන නිසා අපිට ලීසියේ මොන හරි මෙතනදී ආරම්භක දිග L මෙතනදී L1 මොන හරි ඒට අදාළව ගමුකෝ. මෙතනදී වරක් A මෙතන ඇල්ෆා A. අනුක්‍රමණ දෙක සමාන ප්‍රස්ථාර දෙකේ බැලුවහම පේනවා. එතන නිකන් බලන්න දල වශයෙන් අනුක්‍රම නිකන් ඇඳ පළියටම නෙමේ සමාන්තර ගත විදියට සමාන්තර රේඛා විදියට. මේක බැලු බැලමටත් පේනවා නිකන් කොටු වලින් චෙක් කළත් ඔබට මෙහෙට තියෙන කොටු ගාන පරීක්ෂා කරලා අර රයිට් එතනින් උඩට තියෙන කොටු ගාන පරීක්ෂා කළාම යම් අවස්ථාවකට අදාළව මේ දෙන සමාන්තරයි කියන එක අනුක්‍රමණ සමානයි. එතකොට L1 A වරක් alpha A සමානයි අනිත් එක්කෙනාගේ මොනවා හරි L1 B වරක් මෙතනදී alpha B. එතකොට L1 කියලා ගන්නේ එතකොට ඇත්තටම මෙතන L1 මෙයාගේ අන්තක්ඛණ්ඩය. අපිට මෙතන A ට අදාළව ගත්තාම මෙතන අන්තක්ඛණ්ඩය එකයි මෙතනදී alpha A L1B B ට අදාළ ආරම්භක එක විදිහට මෙතනදී 3යි මෙතනදී alpha B. එතකොට අපෙන් alpha A ට alpha B අනුපාතය තමයි අහන්නේ 3ට 1යි කියන එක අපිට ලේසියෙන් ගන්න පුළුවන්. එතන අනුක්‍රමණය දෙස බැලුවා නම් අපිට ඒ තුල ක්‍රමණ අන්තක්ඛණ්ඩ කියන එක මේ ප්‍රස්ථාරයේ තොරතුරු පාවිච්චි වුණා. මෙතන කලේ දෙනගේ අනුක්‍රමණ දෙක මම සමාන කළා. Aටයි Bටයි. මොකද Aගේ අනුක්‍රමණය තමයි Bගේ අනුක්‍රමණය. එහෙනම් ඒ අනුක්‍රමණ දෙක සමාන කළා තමයි මෙතනදී ලිව්වේ. මම Aගේ අනුක්‍රමණය සා ගන්නකොට ඒ විදිහට. එතකොට ඇත්තටම L1 කියන එක මෙතන විදිහට ලැබෙන නිසා මේක L1 එක අන්තක්ඛණ්ඩයෙන් තමයි L1 කියන එක නිරූපණය වෙන්නේ. ඒට අදාළව 1යි මේට අදාළව 3යි. ටක් ගාලා අනුපාතය 3ට 1 එනවා. ඒතර උත්තරේ ගත්තොත් එහෙම ඔබට පැහැදිලි මෙතනදී උත්තරේ 2 කියන එක එන්නේ. උත්තරේ 2. බාන 4 වෙනි එක. 4 වෙනි එක හොඳට කියවන්න. බාන විද්‍යුත්ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0 වන කෝෂයක. ඒ කියන්නේ පරිපූර්ණ කෝෂයක්. අභ්‍යන්තර ප්‍රතිරෝධය 0 වන කෝෂයක් කියලා කියන්නේ පරිපූර්ණ කෝෂයක්. බොහලාට බහුවර්ණ වලට දෙනකොට පරිපූර්ණ කෝෂ එක තමයි ගොඩක් වෙලාට දෙන්නේ. පරිස්සමෙන් කියවන්න ඕන ගාන තුල ඒක කියනවා. කෝෂයක් හා සම්බන්ධ R ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනීය P. අර්ධ ඒ කියන්නේ තාපයේ ජනනය වන ශීඝ්‍රතාවයේ ක්ෂමතා උත්සර්ජනීය P කියලා තියෙනවා. මෙම R සමග R dash ප්‍රතිරෝධය ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට එම පරිපථයේ R හරහා ක්ෂමතා උත්සර්ජනීය P බෙදීම දෙකක් වෙනවලු. ඊළඟට මෙතනදී R dash ප්‍රතිරෝධය සමාන වන්නේ කාටද කියලා අහනවා. දැන් මේකේ ප්‍රතිරෝධය මෙහෙම දීලා තියෙනවා. දැන් ඔබ තනියෙන් බහුවර්ණ කරනවල මේ රූප අඳින්න මේවා මොකක්වත් යන්න එපා. ටක් ගාලා ඉක්මනින්ම හැකි ඉක්මනින් මනෝමයෙන් මනසින් උත්තරේ කරා එළඹීම තමයි තියෙන්නේ. මේ වෙලාවේ මෙයාගේ ප්‍රතිරෝධය හරහා කරන්ට් එක යනකොට ක්ෂමතා උත්සර්ජනීය P කියලා තියෙනවා. එතකොට මේ වගේ වෙලාවක අපි දැන් ක්ෂමතාවයට අදාළ සමීකරණ අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද කියන එක. එතකොට අපි දන්නවා දැන් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නැති නිසා මේ කෝෂයේ සපේන සමස්ත මුළු විදුත්ගාමක බලයම කෝෂයේ වීගා බාම මේ ප්‍රතිරෝධය හරහා ලැබෙනවා. එතකොට අපි දන්නවා ක්ෂමතාවයට අදාළ සමීකරණේ තාපයේදී අපි ඉගෙන ගන්නවා ධාරා විද්‍යුතයේදී තාපන ඵලයේ කොටසේදී P සමානයි එතකොට මෙතන I වර්ග R ඊළඟට ක්ෂමතාවයේ සමානයි P සමානයි V වර්ගයට R නැත්නම් P සමානයි VI
කියන එක. V කියන්නේ මෙතන අග්‍රාතර, ඒ ප්‍රතිරෝධය, අග්‍රාතර විභවාන්තරය, I ධාරාව ඒ තුලින්. ඊළඟට විභවාන්තරය, මෙතන ප්‍රතිරෝධය, I සාර මේ ක්ෂමතා සම්බන්ධ සමීකරණ. සිද්ධාන්ත මූලික දේවල් අපේ ඔළුවේ තියෙන්න ඕන. ධාරා විද්‍යුතය එහෙම කියන්නේ දරුවනේ පුදුමාකාර ලේසි පාඩම් පේපර් එකේදී ලකුණු ඉක්මනට ගන්න පුළුවන්. මේවට බය වෙන්න එපා. හරි? හරිම ලේසි පාඩම්. හැබැයි අවශ්‍ය ටික ගන්නට විස්තරාත්මකව කරගන්න ඕන සිද්ධාන්ත A to Z පෙළ ගැහිලා. මේවෙන්මත් පොඩි පොඩි දේවල් ගොඩක් ගන්න පුළුවන්. එතකොට මේ ක්ෂමතාවයේ සම්බන්ධ තාපන ඵලයේදී අපි ඉගෙන ගන්නේ විද්‍යුත් ක්ෂමතාවය. එතකොට මෙතනදී දැන් මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශුන්‍ය නිසා මේ සපේන විද්‍යුත් ගාමක බලය සම්පූර්ණයෙන් මෙයාට ලැබෙනවා. මෙයා හරහා විභවාන්තරය එතකොට ගත්තොත් R ප්‍රතිරෝධය හරහා ඊම තමයි වෙන්නේ. එතකොට P කියන එකට අපිට ක්ෂමතාවයේ P සමාන අර V වර්ගයට R වගේ E වර්ග V වර්ගයට R කියන එක E වර්ගයට R කියලා අපි මේ වෙලාවේ ක්ෂමතාවය පාවිච්චි කරන්න පුළුවන් මේ වෙලාවේ. ඊට පස්සේ බලන්න දැන් ගාන ඊළඟට කියන්නේ මේ ප්‍රතිරෝධය එක්ක තව ප්‍රතිරෝධයක් මෙතනදී ශ්‍රේණිගතව දාලා. ඒකෙදී මේ ආකාරයට කෝෂය තියෙනවා. ඒ කෝෂයමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍යයි. මෙතනදී මෙහෙම ප්‍රතිරෝධය මෙයත් එක්ක තව ප්‍රතිරෝධයක් මේ ආකාරයට ශ්‍රේණිගතව දාලා තියෙනවා. එතකොට මෙතන R ප්‍රතිරෝධය මෙහෙම R ඩෑෂ් ප්‍රතිරෝධය. මේ වෙලාවේ එහෙම සම්බන්ධ කළාම R හරහා ක්ෂමතා උත්සර්ජනය මෙයා හරහා තාපයේ උත්සර්ජනය වන ශීඝ්‍රතාවය P බෙදීම 2යි. කියලා ගානේ කියනවා. එහෙම වෙනම නම් දැන් අපෙන් අහන්නේ මෙන්න මේ ප්‍රතිරෝධයේ අගය කොච්චරද කියන එකයි ගානේ තුල අහන්නේ. මෙතන R' ප්‍රතිරෝධයේ අගය වන්නේ. ඒක RS වලින් කොච්චරද කියන එක අපෙන් අහනවා. දැන් බලන්න ඕනේ මෙතනදී ඇත්තටම මේ වගේ වෙලාව ඊටම සරල ක්‍රම. දැන් අපි ධාරාව ලකුණු කරමින් මේ වෙලාවේ දැන් ධාරාව හොයලා ඒ විදිහට ක්ෂමතා සමීකරණ පාවිච්චි කරනවද? නැත්නම් දැන් මෙතන අපි පාවිච්චි කළේ මේ E ගේ විභවය මෙයාට ආවනේ. දැන් බලමු දැන් මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතයිනේ. වඩා ලේසි විදිය ධාරා හොයලා කරනවට වඩා මට හිතෙන්නේ E මේ විභවය මේ ලබා දෙන විද්‍යුත් ගාමක බලය මේ ප්‍රතිරෝධ දෙක අතර බෙදෙනවා ශ්‍රේණිගත නිසා. විභව විභේදනයේ පාවිච්චි කරලා ගන්න එක ලේසි. එතකොට මෙයා හරහා මොනවා හරි විභවාන්තරයක් මේ වෙලාවේ මම V කියලා කිව්වොත් ඒ විභවය කොච්චරද කියන එක. ඒවා හුරු ළමයින්ට ටක් ගාලා ගන්න පුළුවන් මේකෙදි. ඇත්තටම මේ විභවය මේ ප්‍රතිරෝධ අතර අනුපාතයට බෙදෙනවා. ප්‍රතිරෝධ අතර අනුපාතයට බෙදෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ E වලින් කොච්චරද මෙයාට එන්නේ? R ට එන්නේ. එතකොට මේ හරහා විභවාන්තරය ගත්තොත් මෙතන V කියන එක අපිට ගන්න පුළුවන් V කියන එක සමානයි මේ මුළු විභවයෙන්. නැත්නම් අපි දන්නවා සාමාන්‍යයෙන් මෙයා හරහා විභවාන්තරයේ බෙදීම මුළු විභවාන්තරයේ E නේ. හරිද? මේ දෙන්නම හරහා ලැබෙන මේ කෝෂයේ V ගාබා තමයි මේ දෙන්නටම දැන් ලැබෙන්නේ. එහෙනම් මෙයාට ලැබෙන එක V නම් V සමානයි මෙතනදී ගත්තොත් V බෙදීම E සමානයි මෙතන ප්‍රතිරෝධය බෙදීම අර්ධ මේ මුළු ප්‍රතිරෝධය වෙන්නේ R ධන R ඩෑස් කියන එක. ඉතින් මේවා එකපාරටම V කියන එක V සමානයි E වරක් E වලින් කොච්චරද කියන එක. R බෙදීම මුළු ප්‍රතිරෝධයෙන් මෙන්න මේක ඔබට එකවර ලියන්න හැකියාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ධාරා විද්‍යුතයේ ශ්‍රේණිගත ප්‍රතිරෝධවල විභව විභේදනයේ පුහුණු වෙච්ච දරුවට. එතකොට V සමානයි E වරක් R බෙදීම R ධන R ඩෑස්. එහෙම ගත්තන් පස්සේ දැන් මෙයා හරහා විභවාන්තරය දාන්න ඕන. මෙයාගේ ක්ෂමතා උත්සර්ජනය. දැන් දීලා තියෙන්නේ P බෙදීම 2යි. එතකොට මේ P බෙදීම 2 කියන එක සමානයි මෙතනත් V වර්ගයට R. එතකොට V වර්ගයට මෙයාගේ ප්‍රතිරෝධයත් මේ වෙලාවේ R දීලා තියෙන්නේ. මේ නම් P බෙදීම 2 V වර්ගයේ වගේ ඉන්නේ මේක. එතකොට ඒක වර්ග කළාම දැම්මොත් මං E වර්ග කළා E. එතකොට ඕනනම් මෙතන R බෙදීම R ධන R ඩෑස් වල මුළු එකේම වර්ගය. යට තව R එකක් මෙහෙම තියෙනවා. එතකොට ඉස්සෙල්ලා ගත්ත කතන්දරේ ඉස්සෙල්ලාවනේ මෙහෙම P සමානයි. මම දැනට ඕන මේ 1 2 දාගෙන මෙහෙම බහුවර්ණ කරන්න ඕනේ නැහැ. මේ කියලා දෙනකොට තේරෙන්න ඕන නිසා මෙහෙම කරන්නේ. ඒකයි මේක අංක අපි හිතුව මේ ආපු එක අංක 2 කියලා. එතකොට අපිට පුළුවන් මේකයි 2යි මේ වෙලාවේ බෙදන්න. ඒ වෙලාව 1යි 2යි බෙදනකොට මම මේ හරියට වෙන්න ගන්නම් මෙතෙන්ට පහසුවට. හරි. මම මේ 1 සහ 2 මේ වෙලාවේ බෙදන්න. බෙදුවාම මෙතනදී P බෙදීම මෙතනදී P බෙදීම 2යි. ඊළඟට මෙතන තියෙනවා බෙදනකොට E වර්ග. අතන ඕන E වර්ග කැපිලා යනවා. මෙතන E වර්ග තියෙනවා. ඕන ලියන්නම්කො හැමෝම වෙනුවෙන් මෙතන E වර්ගයට මෙතන R. හරි. දැන් බහුවර්ණ කරනකොට මේවා අපි ඇත්තටම ලියලිය ඉන්න හොඳ ඒවා නෙමෙයි. R බෙදීම R ධන R ඩෑස්. අර ඉස්සෙල්ලා ලිව්වේ 1යි 2යි. ඒකේ මුළු එකේ වර්ගය යට මෙහෙම R තියෙනවා. එතකොට බලන්න මෙතනදී මේ E වර්ගයට අතන බෙදද්දී මේ E වර්ග කැපෙනවා. මේ Rට මේ R කැපෙනවා. නේ? ඔය විදිහට නෙන්නේ. එතකොට මෙතන Pට මේ P කැපෙනවා. මේක එතකොට මෙහෙම 2 උඩට යනවා. එතකොට මෙතනදී එනවා හරි
ඔය ආකාරයට අපි මෙතනදී හරි මෙතනදී R එක කැපිලා ගියා මේ ආකාරයට. එතකොට මෙතන එන්නේ මේ ටික කැපුණ නිසා මෙතන එනවා 1 බෙදීම R බෙදීම R ධන R ඩෑස් වල මුළු එකේ වර්ගය. ඒකෙන් අපිට යන්න පුළුවන් ඊළඟට මෙතනදී රයිට් මේක ඕන මේක උඩයට මාරු කරලා මෙතනදී මෙහෙම ගන්න පුළුවන්. මේ විදිහට 2යි ඕන මෙතනදී R ධන R ඩෑස් වල මුළු එකේ වර්ගය යට මෙතනදී R වල වර්ගය. හරි ඒ සමස්ත වර්ග කරලා නැත්නම් මෙතන දෙපස වර්ගමූල ගමු. වර්ගමූල ගන්නකොට මෙතන මූල 2යි මෙතන R ධන R ඩෑස් ධන මෙතන R දෙපස වර්ගමූල ගත්තා. ඊට පස්සේ මෙහෙට ගත්තාම මෙතන එනවා මූල 2යි R එනවා මෙහෙට R ධන R ඩෑස්. ඒතර එහෙම ගත්තාම මෙතනින් R ඩෑස් කියන එක අපිට හොයන්න තියෙන්නේ. මෙහෙට ගත්තොත් R මෙහෙට එනකොට ඍණාත්මක වෙනවා. මම R එළියට ගන්නම්. එළියට ගන්නකොට මූල 2 ඍණ 1. ඉතින් මේවා ඔබට සුළු කිරීම පෙළි අඩු කරගෙන කරන්න පුළුවන්. ඒ ආකාරයට R වරක් මුල 2 නැගතර උත්තරේ කීයද මෙතන වෙන්නේ 4 වෙනි එක විදිහට ගන්න පුළුවන්. ඉතින් මම මේ සුළු කරන පෙළි එකින් එක ලිව්වා. නමුත් ඔච්චර ලියන්න ඕනේ නැහැ. හුරු පුරුදු ළමයාට මේවා ඉක්මනට කරන්න පුළුවන්. මේවා ඔබ දැන් අපි හිතමු මේ කරගෙන යනකොට සමහර අයට ඔළුවට එන්න පුළුවන්. අරද සිද්ධාන්තයේ තියෙන කෙනා ආයි තනියෙන් ලියලා බලන්න. හරි මේ පොතේ ලියාගත්තට කමන්නේ මේකමද ඔබට බලන්න පුළුවන් නේ. හරි ආයි තනියෙන් කරන්න. මම පාවිච්චි කළේ ධාරා හොයන්න නැතුව අදාළ මේ විභවය මේ අතර බෙදීම. එතකොට ඔබ මෙතෙන්දී දැනගෙන ඉන්න ඕනේ ක්ෂමතාවයේ සම්බන්ධ මූලික සමීකරණයි ඊළඟට ශ්‍රේණිගත ප්‍රතිරෝධ තියෙනකොට එතනදී විභව බෙදීම එතනින් එහාත් එක්ක පොඩි සරල ඒ දේවල් බෙදලා සුළු කරගන්න ඒවා. ඉතින් ඒවා ගණන් හදනකොට සුළු කරන ඒවා පුහුණු වෙලා එනවා. ඒවා වර්ධින ගතිය අඩු වෙනවා. ඒවා හරියන්නේ නම් ප්‍රැක්ටිස් එකම තමයි. පුහුණු වෙන්නම ඕන. ගණන් හදන්න ඕන. ටික බහුවර්ණ මනසින් කරන මට්ටමට ගේන්න ඕන. මේවා කරලා බලන්න හරි විනෝදජනකයි. හරිම රසවත් මේවට බැස්සහම වෙන දේවල් වගේ නෙමෙයි. හරිම ආසයි. මේවා යෙදෙන්න. යෙදෙනකොට මාර ඉන්ට්‍රස්ට්. එතකොට මේවෙන් පිටපයින් හිතෙන්නේ නැහැ. මේවා රසයි. මොකද මේකට දැනෙන්නේ අර හොඳට බ්‍රේන් එකට තමයි රසය දැනෙන්නේ. හරිද පුතාලා? ඒකෙන්ද මේක හොඳට ගන්න. රයිට් අපි වැඩ කරගෙන යන්න. පස්වෙනි MCQ එක බලන්න. හොඳට ප්‍රශ්න කියවන්න මාත් එක්කම. එකම ද්‍රව්‍යයෙන් තැනූ හරස්කඩය හැර අන් සෑම අතින්ම සමාන A B කම්බි දෙකෙහි ඒ හරස්කඩ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය B මෙන් දෙගුණයකි. එකේ පරිදි ඒවා ඒ පහළ කෙළවරට W භාරයක් එල්වා ඇති විට මුළු විතතිය. ඒ කියන්නේ මුළු ඇදෙන දිග ප්‍රමාණය වැඩි වන දිග 2.7 මිලිමීටර් කියලා තියෙනවා. දැන් දෙකෙහි පරිදි ඒවා එක ළඟ තබා ඊට පහළින් W භාරයක් එල්ලූ විට කම්බි දෙකේම විතතිය වන්නේ කොච්චරද අහනවා කම්බි දෙකේම. ඉතින් ගොඩක් වෙලාවට බහුවර්ණ වල එහෙම තියෙන වගේ තව අවස්ථාදීදී සංසන්දනය කරමින් යන ඒවානේ තියෙන්නේ එක එක විදිහේ. මේවට හුරුනාම හරිම ලේසි. එතකොට දැන් අපි මෙතනදී මේ වගේ දැන් ප්‍රත්‍යක්ෂතාවය අපේ 10 වෙනි පාඩමේ ප්‍රත්‍යක්ෂතාවයේ කොටසත් එක්ක මේක බැඳෙන්නේ. ඉතින් මේකත් එක්ක යනකොට අපි ප්‍රත්‍යක්ෂතාවය පිළිබඳ හුක් නියමය තමයි අනුගමනය කරන්න ඕනේ. එතකොට හුක් නියමය තුල මොකද කියවෙන්නේ පුතාලා? හුක් නියමය තුල ප්‍රත්‍යක්ෂතාවය පිළිබඳ හුක් නියමය තුල කියවෙන්නේ සමානුපාතික සීමාව තුල අර්ධ ප්‍රත්‍යාබලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතික වෙනවා කියන එක. එතකොට ප්‍රත්‍යාබලය අපි F යට A සමානුපාතික වෙනවා අදාළ වික්‍රියාවට E කියලා මම දාන්නම් මෙතනදී E බෙදීම වැඩි වූ දිග බෙදීම මුල් දිග විදියට. මම වික්‍රියාව මෙතනදී ගන්නකොට විතතිය තමයි මෙතනදී E මේ තියෙන්නේ විතතිය. අර මෙතන තියෙන්නේ L කියලා කියන්නේ මෙතනදී මුල් දිග නිකන් සිද්ධාන්තේ මතක් වෙන්න. මුල් දිග ආරම්භක දිග. මෙතන තමයි බලය යෙදූ බලය. මෙතනදී වර්ගඵලය හරස්කඩ වර්ගඵලය විදිහට හරස්කඩ වර්ගඵලය. එතකොට මේ තියෙන්නේ F යට ඒ කියන්නේ ප්‍රත්‍යාබලය. මේ තියෙන්නේ වික්‍රියාව. හරි? වික්‍රියාවට අනුලෝමව සමානුපාතික. ඉතින් මේකෙන් අපි ගන්න සමීකරණය තමයි F යට A සමානයි යමාපාංකය අපි E වලින් සංකේතවත් කරනවා. ඒ අදාළ සමානුපාතික නියතයේ ප්‍රත්‍යක්ෂතා නියතයේ විදිහට මෙතන සිම්පල් E යට L. ඉතින් මේක තමයි අපි ගන්න. ඉතින් ගොඩක් වෙලාවට ලෝහ දණ්ඩකට අදාළව වගේ තමයි අපි මේ වැඩි කතා කරන්නේ. එතකොට අපි විශේෂයෙන් එක යම් මාපාංකය කියන්නේ F යට A සමානයි E වරක් සිම්පල් E යට L. ප්‍රත්‍යාබලය වික්‍රියාවට අනුලෝමව සමානුපාතිකයි. එතකොට F යට. ඉතින් අපි F උක්ත කළොත් අවශ්‍ය විදිහට එක එක බහුවර්ණවලදී F උක්ත එක දේවල් ඉතින් මේක එහාට මෙහාට ධම්මෙන් පුරුදු වෙන්න ඕනි. එතකොට දැන් අපි මේ
හුක් නියමයේ ඔළුවේ තියෙන මේ සමීකරණේ ඔළුවේ තියෙන්න ඕන. ඒකත් ඔළුවේ තියාගෙන තමයි අපි කෙටි ක්‍රමයක් මනසින් ගත්තත් හිතන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදායික විදිහට මේ තීරිත් මතක් වෙන්න හුරු කරගෙන යනවා. හොඳයි දැන් එතකොට ගානට අපි ආය ආපුවාම දැන් බලන්න ගානේ තියෙන්නේ මේ වගේනේ. මෙතන තියෙනවා A කම්බිය හරස්කඩය B කම්බිය හරස්කඩය වගේ දෙගුණයක් වන දෙන්නගෙම සර්ව සම කම්බි දෙකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට මෙතනදී මේ වගේ W බාරය එල්ලලා තියෙනවා කම්බි දෙක එක දිගට තියෙන්නේ. මතක තියාගන්න දරුවනේ කම්බි දෙක එක දිගට එල්ලලා තියෙනවා නම් ඒ කම්බි දෙකටම දැනෙන්නේ මේ එල්ලපු W බර. මේ කම්බි වලට විශේෂ වෙනම බරක් කියලා නැහැ. හරි? නිකන් සහැල්ලු කම්බි විදියට අපිට සලකන්න වෙන්නේ. මොකද එහෙම නොවුන නම් මේ W බාරයට අමතරව මේ උඩ කම්බියේ විතතියට ඒ කම්බියේ ආතතියට ටෙන්ෂන් එකට මේ කම්බියේ බරද බලපානවා. දැන් මේ කම්බිය සහ මේ කම්බිය අපි සහැල්ලු කම්බි කියලා සලකන්නේ. එහෙම සැහැල්ලු කම්බි දෙක එක දිගට තියෙනකොට යටින් එල්ලලා තියෙන බාරය තමයි කම්බි දෙකට දැන් අපි සාමාන්‍යයෙන් දන්න කාරණා. කම්බි එක දිගට තියෙනකොට දැන් මෙතනදී අපි දැන් මෙන්න මේ කම්බියේ හරස්කඩ වර්ගඵලය පහසුවට සිහින් කම්බිය හරස්කඩ වර්ගඵලය A කියලා ගන්න. එතකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය ඒ වගේ දෙගුණයක්. එතකොට අපි හිතමු මේ කම්බියේ ඇතිවන විතතිය සිහින් කම්බි E1 කියලා. එතකොට මෙන්න මේ මහත කම්බියේ A කම්බියේ එතකොට එයාගේ විතතිය අපි E2 කියලා කියමු. එතකොට අපි දැන් ඉස්සෙල්ලා හුක් නියමයෙන් අපි ගත්තා F යට A සමානයි යමාපංකය වරක් මෙතන E බෙදීම L මේ තියෙන වික්‍රියාව. මම මෙතනින් E උක්ත කළොත් මෙතන E උක්ත කළොත් මෙතන FL මේ L මෙහෙට එනවා EA මේවට අග්ගාලා මනසින් කරගන්න ඕනේ ඒවා. එතකොට දැන් විතති දෙක එකතුව E1 දන E2 තමයි මෙතන විදියට ගාන කියනෝනේ මුළු විතතිය කම්බි දෙක මෙහෙම තිනකොට 2.7යි මම මිලිමීටර වලින්ම දැම්මා. ඔබ සාමාන්‍යයෙන් උත්තර පහට එහෙම ඇහැ ගෙනියන්නටක් කාලා. බලන්න ප්‍රශ්නෙත් එක්ක උත්තර ඔක්කොම තියෙන්නේ මිලිමීටර. ඒ නිසා මම මෙතන ආයි මීටර වලින් දාගන්න යන්න අවශ්‍ය නැහැ. අපි විතතියින් මෙයත් අතර මිලිමීටර මෙයත් මිලිමීටර විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මොකද හේතුව දැන් මුළු විතතිය වෙන්නේ මේ කම්බිය ඇදීමයි මේ කම්බිය ඇදීමයි දෙකේ එකතුව. එතකොට මට E1 ඇත්තටම F වගේ ඉන්නේ W. එහෙනම් මෙතනදී E1 කියලා ගත්තේ මේකට අදාළව W. එතකොට එයාගේ දිග L මෙතන යම්මාපංකේ E හරස්කඩය A. ධන මෙතන W. මොකද E2 කියලා ගත්තේ මෙයාගේ විතතිය උඩ කම්බියේ. එතකොට එයාගේ බර W දිග L මයි යම්මාපංකේ E මයි හරස්කඩය වර්ගඵලයේ දෙගුණයක්. එතකොට 2.7යි. එතකොට WL බාන පොදුනේ EA පොදුනේ E වරක් A පොදුයි. එහෙම වෙනකොට මෙතනදී 1 ධන මෙතනදී භාගය සමානයි මෙතන 2.7යි. එතකොට WL බෙදීම EA සමානයි මෙතන ගත්තාම 3ට 2යිනේ නේ. ওই විදිහට ගත්තොත් 2.7යි. එතකොට මෙතනදී මට WL යට E වරක් A කියන එක ගන්න පුළුවන්. 2.7 3ෙන් බෙදුවොත් කීයද පුතාලා 0.9යි 0.9 ඒවා දෙකක්. එතකොට 1.8යි කියලා අපිට ගන්න පුළුවන් ඒ විදිහට බලන්න 2.7 බෙදුවත් 3ෙන් 0.9යි ඒක දෙකෙන් වැඩි කළා 1.8යි මම එක පෙළි ලියන්නේ ගෙන ගත්තා. ඕ පොඩි දේවල්. එතකොට මේ වෙලාව ඔහොම. දැන් මේ තියෙන කම්බි දෙක එක දිගට තියෙනකොට විතති දෙක එකතුව මුළු විතතියට සමානයි. එක දිගට එල්ලලා තියෙනකොට අර දෙන්නට ඇතිවන බල එක හා සමානයි. දැන් අපි ගානේ ඊළඟ දෙවන රූපයේ තියෙන මේ වගේ කම්බි දෙක සමාන්තරගතවනේ. කම්බි දෙක එක දිගට තියෙන එක ළඟ එක දිගට. එතකොට එක ළඟ එක දිගට තියලා මෙහෙම යටින් බර එල්ලුවාම මේ ඇතිවන විතතිය ගත්තාම කම්බි දෙකේම විතතියන එක හා සමානව වෙන්නේ. හැබැයි මේ W බර කම්බි දෙකට බෙදෙනවා. ඉතින් මෙතන ගත්තොත් මෙතන F1 ධන F2 දෙක එකතුව තමයි W බර. දැන් හැබැයි අපිට මේ ගානේ විදිහට ලේසින් හිතන්න පුළුවන් වෙන වෙනම දාන්න නැතුව මොකද දෙන්නගෙම යම්මාපංක එකයි. දෙන්නගෙම දිගවල් එකයි. ඒක නිසා අපිට මෙතනදී අර හුක් නියමය මෙහෙම දාන්න පුළුවන්. අර F යට A සමානයි E වරක් සිම්පල් E යට L කියන එක දානකොට F කියන්නේ මෙතන W. හරස්කඩ වර්ගඵලය කම්බි 3යි A. එතකොට මේක තනි කම්බියක් ලෙස අපි සලකනවා පහසුවට. මෙතනදී E වරක් මෙතන සිම්පල් E යට L. එතකොට අපිට මෙතනදී WL බෙදීම 3 වරක් EA. E මෙහෙට ගත්තා. එතකොට මේක තමයි මේකේ විතතිය. එතකොට අපි අර ඉස්සෙල්ලා ගත්ත ප්‍රකාශනයෙන් දරුවනේ ගත්තනේ WL යට EA. WL යට EA වෙනුවට දාන්න පුළුවන් 1.8. එතකොට 1.8 දැම්මා මේ WL යට EA වෙනුවට මෙතන 3යි. එතකොට මෙතන විතතිය. එහෙනම් මෙතන එනවා 1.8 බෙදීම 3 කියන්නේ 0.6යි මිලිමීටර කියලා ওই විදිහට ගන්න පුළුවන්. ඔය සාමාන්‍ය ගාන හදන විදිය. සාමාන්‍යයෙන් ගාන හදන ආකාරය අපි හුක් නියමයේ පාවිච්චි කරලා ගාන ටිකක් ලියමින්
ගාන හදාගෙන ගියා. ඒ ගාන හදපු විදිය පැහැදිලිනේ. එතකොට ඔබ ඔලුවට ගන්න ඕනේ කම්බි දෙක එක ළඟ තියෙනකොට ඒ දෙන්නගේ බල දෙක වෙනස්. එතකොට මේ බල දෙක එකතුව තමයි මුළු බල වෙන්නේ. නමුත් දෙන්නගේ විත තියෙන එක හා සමානයි. ඉතින් ඕවම තමයි හෙට මෙහෙට කරක රචනා ප්‍රශ්න ආස්සෙද බහුවර්ණ ප්‍රශ්න ආස්සෙද එක එක විදිහට අපිට ඇහෙන්නේ. තේරෙනවද? ඒක නිසා ඒ තේරුම් අරගෙන හරි සරලව. එතකොට මෙතන උත්තරේ පැහැදිලි. උත්තරේ කීයද? 4 වෙනි එක තමයි උත්තරේ 4 මෙතන එන්නේ. රයිට්? හොඳයි. හොඳයි. දැන් මේ ඒ ගානම දැන් අපි හැදුවේ ටිකක් හැම එකම පියවර ලියලා දැන් බහුවර්ණ කරලා හුරු පුරුදු ළමෙක් මෙවැනි කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතනදී අපි බාන් හුක් නියමයෙන් අපි ගන්න F යට A සමානයි E වරක් සිම්පල් E යට L නේ. දැන් මෙතන ගත්තොත් දැන් අපි හිතමු බලය මේ අවස්ථා දෙකේදී මෙතන දැනෙන්නේ බලය W අතනත් අර තන්තු දෙකම එකට සමාන්තරගත කරලා තියෙනකොට යටින් එල්ලලා තියෙන්නේ W බාරෙම තමයි. එතකොට මේ හරස්කඩය තමයි අවස්ථා දෙකේදී වෙනස් වුනේ. එතන අපි බලමු මෙතන E L. එහෙම E සහ L ඔක්කොම නියත නිසා මෙතනදී විතතිය සිම්පල් E කියන එක සමානුපාතික වෙනවා හරස්කඩ වර්ගඵලයට මේ ඔක්කොම ටික නියත නිසා. දැන් මෙතන අපි ගත්තොත් එහෙනම් මෙතනදී හරි E යුක්ත කළොත් E සමානයි F L බෙදීම E වරක් A නේ E කියන එක. එතකොට මෙතන අපි හිතමු බලය නියත නම් මෙතන L නියත නම් මෙතන E නියත නම් E සමානුපාතික වෙන්නේ 1/8ට. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඔළුව පාවිච්චි කරන ළමෙක් ඔන්න වගේ ටක් ගාලා දකිනවා. එතකොට අපි හිතමුකෝ දැන් මෙයාගේ විතතිය එහෙම වුණා නම් x නම් මේකේ විතතිය දැන් මෙන්න මේකේ විතතිය x නම් එතකොට අපි දන්නවා හරස්කඩ වර්ගඵලය මෙයාගේ විතතිය මේ හින් කම්බියේ විතතිය x නම් මෙයාගේ විතතිය කීයද වෙන්න ඕනේ? හරස්කඩ වර්ගඵලයේ දෙගුණ වෙනකොට විතතිය අඩු වෙනවනේ. විතතියට ප්‍රතිලෝමයෙන් හරස්කඩේ වැඩි නම් ඇදෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් මෙයාගේ විතතිය x නම් මෙයාගේ විතතිය කීයද වෙන්නේ? x බෙදීම 2යි. අතර එහෙම ගත්තාම මුළු විතතිය x බෙදීම 2.5x නේ. මෙතනදී 0.5x. එහෙම ගත්තොත් එහෙනම් මෙතනදී ඔක්කොම 0.5x මෙතන x ධන 0.5x කියන එක තමයි මෙතන ගානේ 2.7. එතකොට මේ කියන්නේ භාගයනේ. ඒ කියන්නේ මෙතනදී ගත්තාම 3 බෙදීම 2x කියන එක තමයි 2.7. එහෙම ගත්තොත් මෙතනදී බෙදුවාම 0.9යි 3ෙන් බෙදුවාම 2යි 8යි මිලිමීටර් කියලා ගන්න පුළුවන්. 1.8යි මිලිමීටර් කියන එක. x 0.9 ඒවා 2යි 1.8යි. එතකොට මේ සිහින් කම්බියේ ඇතිවන විතතිය. දැන් බලන්න මෙතනදී දැන් ඊළඟට මහත කම්බියට එනකොට මෙයාගේ හරස්කඩ වර්ගඵලය කීයද? දැන් මෙයාගේ හරස්කඩ වර්ගඵලය දෙකම එකතු වුණාම අපි හිතමු සිහින් කම්බිය හරස්කඩ වර්ගඵලය A කියලා ගත්තොත් එහෙනම් මෙතනදී අරද සිහින් කම්බිය මෙයා එතකොට 2යි A නේ මේ කම්බියේ. මෙයාගේ වගේ දෙගුණයක් නේ. එතකොට කම්බි දෙකම එකතු වෙලා හරස්කඩ වර්ගඵලය මෙතනදී 3යි A වෙලා 3 ගුණයක් වෙලා. එහෙනම් හරස්කඩ වර්ගඵලයේ 3 ගුණයක් වෙනවා නම් මොකද විතතිය හරස්කඩ වර්ගඵලයේනේ. මොකද හරස්කඩ වර්ගඵලයේ A කියන එකේ විතතිය තමයි අපි x කියලා ගත්තේ. A කියන එකේ විතතිය. එහෙම විතතිය 1.8 වෙනකොට හරස්කඩ වර්ගඵලයේ 3 ගුණයක් වෙනකොට විතතිය 3 ගුණකින් අඩු වෙනවා. එහෙනම් මේ වෙලාවේ මේ අලුත් විතතිය වෙන්නේ කීයද වෙන්නේ? විදිහට මෙතන 1.8 කීයෙන් බෙදලා දෙන්නේ? 3ෙන් බෙදලා. එතකොට 0.6යි මිලිමීටර් කියන එක ගන්න පුළුවන්. ලොකුවට සමීකරණ ලියලා ගන්න ගියේ නැහැ. ඉතින් ඔබටම ආවේනික තව සුළු කරන කෙටි ක්‍රම ආදී දේවල් තියෙන්න පුළුවන්. මෙතන උනේ හරස්කඩ වර්ගඵලයේ 3 ගුණයක් වෙනකොට එහෙනම් විතතිය 3 ගුණකින් අඩු වෙනවා. මොකද විතතිය මේ වෙලාවේ සමානුපාතිකයි. 1/8 A කියන එක තමයි පාවිච්චි කළේ. මෙතන යටින් එල්ලලා තියෙන්නේ W බාරයම නිසා. මොකද මේ කම්බි දෙකම එකට එකතු වෙලා තියෙනකොට W බාරය. ඊළඟට මේ කම්බි දෙක මෙතනට මෙහෙම තියෙනකොට මේ වෙලාවේ මේ කම්බියටයි W බාරෙම තමයි බලපෑවේ. ඒක නිසා තමයි අර විතතිය මෙන්න මේකෙන් අරගෙන විතතිය හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමයි කියන එක පාවිච්චි කළේ. ඔන්න වගේ ක්‍රම ඔබ යොදාගත්තාම ඔබගේ MCQ ගොඩාක් ලියලා කරන ඒවා කෙටියෙන් කරන්න පුළුවන්. මේවා පුහුණු වෙනකොට කරන්න පුළුවන් වැඩ. හැබැයි හොඳට තියරිත් එක ගණන් හදමින් පුහුණු වෙන්න ඕන. බය වෙන්න එපා. ප්‍රැක්ටිස් වෙන්න මේවා හරිම ලේසි. හොඳයි. හරි. දැන් අපි 6 වෙනි එකට එමු. බලන්න. හොඳට කියවන්න මාත් එක්කම. රයිට් හැමදාම හොඳට කියවන්න ඕන, ඔලුවට ගන්න ඕන, මේකම ආයි හිතන්න ඕන, මේ වැඩේට බහැලම කරන්න ඕන. ඕකේ? රයිට් බලන්න හැමෝම. විශාල ගෝලීය ස්කන්ධයක් පමණක් සලකා ඒවට ඇතිවන ගුරුත්වාකර්ෂණ ශේස්ත්‍රයට අනුව
වගන්ති තුනක් තියෙන වගන්ති ප්‍රශ්නයක්. එහි පෘෂ්ඨයේ සිට පළවෙනි වගන්තියේ පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවයෙහි අරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. එතකොට අපි ඊළඟට B වගන්තියේ තියෙනවා මේ පෘෂ්ඨයේ සිට ඉවතට යත්ම සලකන ලද වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. ඊළඟට C එහි පෘෂ්ඨයේ සිට ක්‍රමයෙන් ඈතට යන විට වියෝග ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වේ. එතකොට වගන්ති තුනයි. එතකොට ගුරුත්වාකර්ෂණය පාඩමේ මේ වගන්ති තුනට උත්තර දෙනකොට සාමාන්‍ය සරල සිද්ධාන්ත සීළු වටපිටාවල් තියෙන්න ඕනේ. එතකොට මොකද්ද පුතාලා මේ ගුරුත්වාකර්ෂණ මම නිකන් සිද්ධාන්තات එක මතක් කරගෙන ගියොත් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එතකොට මෙහෙම අපි දන්නවා දැන් මේ ස්කන්ධය ගත්තොත් මම මෙයාගේ ස්කන්ධයේ කැපිටල් M නම් මෙයාගේ අරය කැපිටල් R නම් නේ. එතකොට අපි ගත්තාම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අර්ථ දක්වන්නේ කොහොමද? gravitational field intensity එක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි ගන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක අපි හිතමු මෙතන කියලා. යම් ලක්ෂයක තිබූ ඒකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත මේ ආකර්ෂණ බලය තමයි අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ. එතකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ඒකක ස්කන්ධය කිලෝග්‍රෑම් එකක ස්කන්ධය. එතකොට මම මෙතන ඉඳලා ගත්තාම මෙතන ඉඳලා දුර කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් R නම් අර දුරින් ලක්ෂයක ශේෂ්ත්‍ර තීව්‍රතාවය. එතකොට ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි ගත්තාම මෙතනදී ශේෂ්ත්‍ර තීව්‍රතාවය සඳහා ප්‍රකාශනය. මෙතන දැන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මත බලයනේ. හරි. එතකොට අපි ගත්තොත් මෙතනදී මේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සඳහා ප්‍රකාශනය ගන්න ගියොත් අපිට ගන්න පුළුවන් මේ ලක්ෂ දෙකට. දැන් මේකෙන් මේකට ආකර්ෂණ බලය තමයි මේ G. ඒකයි kg මත බලය. මෙතනින් M මත දෙන්න අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බල තියෙනවා. ඉතින් මෙතනදී මේක සඳහා ප්‍රකාශනයක් ගන්න ඕන නම් අපිට මෙතන දාන්න පුළුවන් සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය F සමානයි G m1 m2 යට r වර්ග කියන එක. එතකොට මේ ආකර්ෂණ බලය තමයි අපි G කියලා ගත්තේ සිම්පල් G ඒකක ස්කන්ධයක් මත. එතකොට මෙතනදී G මෙතනදී m එක මෙතන කැපිටල් M මෙතන කිලෝග්‍රෑම් එකකට ගත්ත නිසා එහෙම කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරෙහි වර්ගය r වර්ග. එහෙනම් මෙතන G සමානයි මෙතනදී G කැපිටල් M යට r වර්ග ලෙස ග්‍රහවස්තුවක කේන්ද්‍රයේ ඉඳලා යම්කිසි දුරින් වූ ලක්ෂයක සඳහා ගන්න පුළුවන්. නැත්නම් අපිට අර F සමානයි mg ලෙස දාලා අර එහෙම ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන ඒකක ස්කන්ධයක් මත බලය. නැත්නම් අපිට මෙහෙම හිතන්නත් පුළුවන්. මෙහෙම තියෙනකොට සාමාන්‍යයෙන් අපි මෙහෙම කැපිටල් M ස්කන්ධය තියෙනවා. තව මෙතනදී සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. එතකොට මේ දෙන්න අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලයක් මෙතන තියෙනවා. මෙතන ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ G නම් ඉතින් අපි දන්නවා මෙතන ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ G නම් මොකද ඒකක ස්කන්ධයක් මත බලයනේ අපි ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ. එහෙනම් මෙතන M ස්කන්ධයක් ලැබුවාම ඒක මත බලය F mg. ඉතින් මේ F කියන්නේ මේ දෙන්න අතර අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බලය මෙතන r දුරින් තියෙන්නේ. මේ F වෙනුවට දාන්න පුළුවන් සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයෙන් G කැපිටල් M සිම්පල් M යට r වර්ග මෙතනදී mg. එතන මේ M ට මේ M කැපිලා ගිහිල්ලා මෙතනින් G උක්ත කරගන්න පුළුවන්. G සමානයි G M යට r වර්ග කියන එක ශේෂ්ත්‍ර තීව්‍රතාව. ඉතින් කැමති විදියකට මේ ප්‍රකාශන සාමාන්‍ය අපි මේවා ඔළුවේ තියෙන්න ඕන ප්‍රශ්න කරගෙන යනකොට ටක් ගාලා ශේෂ්ත්‍ර තීව්‍රතාවය මේකයි කියන එක අපේ ඔළුවේ තියෙන ප්‍රකාශන. මෙහෙම ඔප්පු කර ඉන්න යන්නේ නැහැ. අර තියරි ටික නික අපි මතක් වෙන්න කලේ. මොකද ගුරුත්වාකර්ෂණයේ පාඩම් පුරාවට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන එක ඊටම වැදගත්. දැන් ග්‍රහවස්තුව මත ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගන්න ගියොත් මෙයාගේ ස්කන්ධයේ කැපිටල් M නම් මෙයා කැපිටල් R නම් මෙන්න මෙතන ශේෂ්ත්‍ර තීව්‍රතාවය G. එතන තිබූ කිලෝග්‍රෑම් එකක් ස්කන්ධයක් මත. ඉතින් එහෙම ගත්තොත් G වෙන්නේ අර GM යට කැපිටල් R වර්ග. දැන් ගානේ කියන විදිහට පළවෙනි වගන්තිය දෙස ඇහැ ගෙනියමු. පළවෙනි වගන්තිය දෙස ඇහැ ගෙනිච්චාම අපිට ගානේ කියන්නේ එහි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය එහි අරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. බැලූ බැල්මට මොකද හිතෙන්නේ? එහි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය අරේ වර්ගයට ප්‍රතිලෝමයි කියලා කියවෙනවා. දැන් මොන හරි අපිට තියෙන විශාල ගෝලීය ස්කන්ධයක් කියනවා. දැන් මෙතන මේකේ අදහස විශාල ගෝලීය ස්කන්ධයක් ගත්තාම ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ පෘෂ්ඨය මත ස්කන්ධය මතයි අරය මතයි දෙන්න මතම රඳාපවතිනවා. ඒක නිසා අපිට කෙලින්ම අරේ වර්ගයට ඕකේ ප්‍රතිලෝම බව පේනවා. දැන් ගානට අදාළව ගත්තොත් දැන් මෙහෙම ගමුකෝ. මෙතන G සමානයි GM යට R වර්ග ගන්නකොට මෙතනදී G කැපිටල්
mr වර්ග ගන්නකොට අපිට මෙතනදී g මෙතන g කැපිටල් M කියලා දාන්න පුළුවන් ස්කන්ධය කියලා කියන්නේ මෙයාගේ ඝනත්වයේ ρ නම් මේ ග්‍රහ වස්තුව හැදිලා තියෙන ඒකාකාරව ස්කන්ධය පැතිරලා තියෙනවා නම් ඒ සමස්ත මධ්‍යන ඝනත්වයේ ρ නම් මෙයාගේ ස්කන්ධය දාන්න පුළුවන් පරිමාව 3 4යි 5r ඝනය වරක් ρ g 3 4යි 5r ඝනය වරක් ρ වරක් මෙතන r වර්ග. එතකොට මෙතන සුළු වෙනකොට r වර්ග කැපිලා r විතරයි ඉතුරු වෙන්නේ. එතකොට g මෙතන එනවා 3 4යි 5 අරද g 3 4යි 5 g ρ වරක් r. එහෙම බැලුවොත් මෙතන g සමානුපාතික වෙනවා අනිත් ටික සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය ඝනත්වයේ නියත වුණොත් r කියන එක. හරි. එතකොට ඇත්තටම කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨයට වෙනකම් මේ දුරට සමානුපාතික වෙන විදිහට තමයි වෙන්නේ. ඉතින් මේ අණුව ගත්තාම මේ යම්කිසි විශාල ගෝල ස්කන්ධයක් පමණක් සලකා ගත්තාම ඉතින් ස්කන්ධය මතයි r වර්ගය. එතකොට ඒ කැපිටල් A වගන්තිය අපිට නිවරදීම කියලා ගන්න බෑ. අර ඒ වර්ගයට පමණක් කිව්වොත් මෙයා නියතයි කියලාම එන්න ඕනේ. එතකොට මේ ස්කන්ධය වෙනස් වෙන්න අපිට මොකද්ද මේ g වෙනස් වෙනවා. ඒ නිසා අපිට ඒ වගන්තිය නිවරදි නෑ කියන එක තමයි ගන්න වෙන්නේ මෙතනදී. අරද වැරදි වගන්තියක් විතර බැලු බැලමට මේ ප්‍රකාශනයේ විතරක් මතක් වෙලා m නියතයි කියලා හිතලා r වර්ගයට සමානුපාතිකයි කියලා හිතෙන්න පුළුවන්. ඒතර ඒ වගන්තිය වැරදි. ඊළඟට ගත්තාම B ප්‍රකාශනයට අදාළව අපි ගමු. ඒ පෘෂ්ඨයේ සිට ඉවතට යත්ම සලකලාද වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. එතකොට පොටෙන්ෂල් එනර්ජි එක ගත්තොත් එතකොට මෙතනදී මෙහෙම ගත්තොත් ඔන්න මේ ස්කන්ධය මෙහෙම තියෙනවා. මෙතන ඉඳලා r දුරකින් වූ ලක්ෂයක ස්කන්ධයක් තියලා තියෙනවා. තිබ්බොත් මෙතන තියෙන විභව ශක්තිය අපි දන්නා EP කියන එක ඍණ G capital M simple M යට R කියන එක එන්නේ. EP සමානයි ඍණ G capital M එක මතක තියෙන්න ඕන. විභව ශක්තිය සඳහා මෙතන විභවය සහ විභව ශක්තිය ඍණ G M යට R. එතකොට අපි මේ ඍණ ලකුණේ අර්ථය පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් අනන්තයට සාපේක්ෂව ශුන්‍ය විභවයකට සාපේක්ෂව තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ ඕනම ලක්ෂයක විභවය ගත්තොත් ඍණ ඒ වගේම විභව ශක්තිය ඍණ. ඉතින් ඒකෙන් අදහස එකේ මේ ස්කන්ධ අතර ආකර්ෂණයක් තියෙනවා නිරන්තරයෙන් ආකර්ෂණ බල තියෙන්නේ. හරි. එතකොට EP ඍණ GMM යට simple R. දැන් බලමු මෙහෙම. දැන් මේකට අනුව ගත්තාම යම් ළමයෙකුට හිතෙන්න පුළුවන් B වගන්තේ පෘෂ්ඨයේ සිට ඉවතට යත්ම සලකලාද වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. මොකද හිතෙන්නේ? ඒ වගන්තේ හරිද වැරදිද? හිතන්න බලන්න. රයිට් මොකද හිතෙන්නේ? අපිට නිකන් හිතුවත් දැන් මේ සමීකරණයට අනුව හිතුවොත් සමහර කෙනෙක්ට බලන්න පුළුවන් අරයි. දැන් මෙතන ගෙනකොට ග්‍රහවස්තු ස්කන්ධය මේකට අදාළව මෙහිම නියතව තියෙනවා. සිම්පල් M ස්කන්ධයක් මෙහෙම ඈතට අරගෙන යනවා. දෙයියනේ R වැඩි වෙන්න මෙයා ලොකු වෙනකොට මෙයාගේ අඩු වෙනවා. නමුත් හැබැයි රිල් ලකුණක් තියෙනවා. මේවා අනන්තයට සාපේක්ෂව අනන්තයේ විභවය යම් කිසි විදිහකින් ශුන්‍ය කියලා සලකලා ඊට සාපේක්ෂව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මෙතන R වැඩි වෙනකොට මේ අගේ වටිනාකම අඩු වුණාට මේ විභවය බිඳුවට සාපේක්ෂව තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා රිල් ලකුණ තියෙන නිසා මේ ඈතට යන්න විභව ශක්තිය වැඩි වෙනවා. නිකන් හිතන්නකෝ. දැන් පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා අපි මේ ස්කන්ධය මෙහෙම උඩට අරගෙන යන්න ඕනි කියලා. උඩට අරගෙන යන්න කිව්වොත් කාර්යය කරන්න එපා. නිකන් බෑනේ. මෙතන තියෙන ස්කන්ධයක් මෙතනට ගෙනියන්න කාර්යය කරන්න ඕන. එහෙනම් කාර්යය කරන්න ඕන නම් ශක්තිය වැය කරනකොට ශක්තිය ගබඩා වෙනවා. එහෙනම් යන්න උඩට ගෙනියන්න ශක්තිය ගබඩා වෙනවා. දැන් පෘථිවි පෘෂ්ඨයේ තියෙන કૃත්‍රිම චන්ද්‍රිකාවක් සැටලයිට් එකක් අපි උඩට අරගෙන යන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කාර්යය කරන්න නිකන් කක්ෂගත කරන්න බෑනේ. හරි. එතකොට අරගෙන යන ශක්තිය වැය කරන. එතකොට උඩට ගෙනියනකොට එයාගේ විභව ශක්තිය ගබඩා වීම තමයි එන්නේ. උඩට යන්න විභව ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ වගන්තිය B කියන්නේ ඒ පෘෂ්ඨයේ සිට ඉවතට යත්ම සලකලාද වස්තුවක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ කියන එක. එතකොට B වගන්තිය හරි. එතකොට ඔබට මේ විභව ශක්ති සමීකරණ මේවා සිද්ධාන්ත විදිහට හොඳට ඔළුවේ තියෙනවා. මේ ලියමින් මතක් කරන්න හැමෝම වෙනුවෙන්. ඊළඟට දැන් අපි ඒකේ C වගන්තිය බලමු. C වගන්තිය ගත්තොත් පුතාලා හොඳට කියවන්න. ඒ පෘෂ්ඨයේ සිට ක්‍රමයෙන් ඈතට යන විට වියෝග ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වේ. එතකොට මොකද්ද මේ වියෝග ප්‍රවේගය? escape velocity එක. එතකොට සාමාන්‍යයෙන් අපි පෘථිවිය මත වස්තුවක වියෝග ප්‍රවේගය කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨය මත ඇති වස්තුවක්. අර දැන් නැවත නොයෙන්නටම එන්නේ නැහැ. නැවත නොයෙන්නටම ප්‍රක්ෂේපණය කරන්න ඕන. ගිහිල්ලා නැවතුණු නවතින මේ අනන්තේ ආයෙ එන්නේ නැහැ. අර නොයෙන්නටම ප්‍රක්ෂේපණය කළ යුතු ආම් ප්‍රවේගය. දැන් මම මේ පෑන ගත්තොත් මේක මට විසි කරන්න පුළුවන් ආයෙ නැවත පෘථිවියට නොයෙන්නටම. දෙයක් නැහැ පුතා.
ඕන විසි කරන්න පුළුවන් මේක අරගෙන මට නැවත පෘථිවියට නොෙන්නටම. ඔම ඈතට විසි කරන්න පුළුවන් පෘථිවියට නොෙන්නටම. එතකොට නොෙන්නට මම මේ වස්තුවට මේ ස්කන්ධයට දෙන්න ඕන ප්‍රවේගය කොච්චරද? අන්නේ ප්‍රවේගය තමයි එයාගේ වියෝග ප්‍රවේගය. නැවත නොෙන්නට වියෝ වෙනවා. විය වුණාම ආයෙන්නේ නැහැ. අරද වියෝග ප්‍රවේගය. එතකොට වියෝග ප්‍රවේගය අපි කොහොමද මෙතනදී ගන්නෙ? එතකොට වියෝග ප්‍රවේගය දැන් යම් වස්තුවක් මත දැන් අපි හිතමු පෘථිවි පෘෂ්ඨය මතට අදාළව ගන්නත් පුළුවන්. අපි පෘෂ්ඨය මත නැතුව දැන් මෙහෙම ගත්තොත් මෙතන කැපිටල් M ස්කන්ධය අපි කේන්ද්‍රයේ ඉඳලා යම් ස්කන්ධයක් තියෙනවා කියමුකෝ සිම්පල් M. මෙතන ඉඳලා R දුරින් තියෙනවා කියමුකෝ. එතකොට මම මෙයාට ලබා දෙනවා මෙතන තියෙන වස්තුවට වියෝග ප්‍රවේගයක් VE කියලා දාමුකෝ. එයාගේ escape velocity එක. එතකොට මේ ස්කන්ධේ නැවත නොෙන්නට මෙයා විසි කරලා දානවා මෙතන ඉඳලා එයා ගිහිල්ලා නවතිනවා කොහෙද? අනන්තයේ. අනන්තයට යනකොට මෙතනින් මෙයා විසි කරනකොට මම මෙයාට දෙනවා චාලක ශක්තියක් EK. අර එයාගේ චාලක ශක්තිය භාගය MVE වර්ග. මෙයා මෙතන තියෙනකොට තියෙනවා අපි දන්නවා potential energy එකක්. මෙයාගේ ඍණ G capital M simple M යට R. ඒ පෘථුවිය නිසා තමයි යාට ඒ විභවය ශක්තිය ආවේ potential energy. ඉතින් මෙයා අනන්තයට යනකොට ගිහලා අනන්තයේ ගිහලා නවතිනව නැවත නොෙන්නටම සාමාන්‍ය මිසාල කන්නේ. ඉතින් අනන්තයේදී මෙයා E අනන්තයට යනකොට එයාගේ potential energy එක අනන්තයේදී බිඳුවයි. මොකද විභවයක් නැහැනේ අනන්තයේ. ඒ නිසා එතකොට මෙයාගේ තියෙන kinetic energy එක චාලක ශක්තිය EK අනන්තයේදී බිඳුවයි. ඉතින් මේ වගේලාට අපි ශක්ති සංසිතියනේ දාන්නේ. මම මේ සිද්ධාන්තات එක මතක් කරගෙන යන්නේ කොහොමද අපිට වියෝග ප්‍රවේග ප්‍රකාශන හොඳට මතක තියෙන්න ඕන. මේ පොදුවේ හැමෝම නැවත පණ ගැහිලා මතක් වෙලා එන්න තමයි ස්ථිරිත් එක මතක් කරන්නේ. හරි? අතර EK භාගය MVE වර්ග EP මේ තියෙන විභව ශක්ති ප්‍රකාශනය. මොකද විභව ශක්ති ප්‍රකාශනය EP සමානයි කියන්නේ ඍණ G capital M simple M යට R. එතකොට අපි දන්නවා මෙතන ගත්තාම මෙන්න මේ දැන් මේ මෙතෙන්දි විසි කරනවනේ. එතකොට මෙතන තියෙන ඉතින් ඕන තැනකදී ශක්ති සංස්තිය ලස්සනට ගැලපෙනවනේ පුතාලා. මෙතන තියෙන විභව ශක්තිය චාලක ශක්තිය එකතුව අනන්තයේ තියෙන විභව ශක්තිය චාලක ශක්තිය එකතුවට සමානයි. එතකොට මෙතනදී අනන්තයේදී මෙතන තියෙන චාලක ශක්තිය EK දාන EP සමානයි අනන්තයේදී චාලක ශක්තියක් නැහැ විභව ශක්තියක් නැහැ. ඒ නිසා මෙතනදී චාලක ශක්තිය ගත්තාම මෙතනදී භාගයයි මොනවද? MVE වර්ග. ඊළඟට ධන මෙතන ඍණ capital G M M යට මෙතනදී R. ගත්තාම ওই විදිහට මෙතනදී බිඳුවයි. මේක මෙහෙට ගෙනිච්චාම භාගයයි M VE වර්ග මෙතනදී G capital M simple M යට R. එතකොට එහෙම ගත්තාම බලන්න මේම්ට මේම් කැපෙනවා. ඉතින් බලන්න මෙන්න මේ වගේ වෙලාවක චුට්ටක් බලන්න ඕගොල්ලෝ මේ ටක් ගාලා වියෝග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ගන්න ඕන වුණොත් ලේසිම දේ තමයි මතක තියාගන්න පාසුම දේ මොකද්ද? ටක් ගාලා කරන්න ඕන දේ ඒ අදාළ ලක්ෂයේදී වස්තුවට ලබා දෙන චාලක ශක්තිය ඒ ලක්ෂයේදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේ විශාලත්වයට පටස් ගාලා සමාන කරන්න. ඒතර වියෝග ප්‍රවේග ප්‍රකාශන මතකේ තිබෙන්නේ නැතත් ඔබට ඒක ගලප ගන්න පුළුවන්. එතෙන්දි මොකද්ද? මේක තමයි එතකොට ඔබ මතකයට ඔලුවට දාගන්න ඕනේ. ටක් ගාලා එතනදී චාලක ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය විශාලත්වයට සමාන කරන එක. ඒකෙන් අපිට ප්‍රකාශනයේ මේ M10 කපලා දැම්මා. ටක් ගාලා. හරි M10 කැපුවා මේ දෙක මෙහෙට ගෙනිච්චා. එතකොට VE වර්ග කියලා කියන්නේ 2G M යට R. එහෙනම් VE කියලා කියන්නේ කවුද? මෙතන 2G M යට R වල වර්ගමූලය. ඔන්න වියෝග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය සාධාරණ ප්‍රකාශනයක්. එතනදී වියෝග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ගන්නකොට පුතාලා මෙතන කේන්ද්‍රයේ ඉඳලා පෘෂ්ඨය මත නෙමෙයි අර කේන්ද්‍රයේ ඉඳලා යම් දුරකින් ලක්ෂයක ගත්තා. ඉතින් පෘෂ්ඨය මත වුණා නම් පෘථුවිය මත වුණා නම් මෙතන මොකද්ද? R වෙනුවට කැපිටල් R දාන්න ඕනේ. R වෙනුවට කැපිටල් R දාන්න ඕනේ. එච්චරයි. අපි දන්නවා දැන් ගුරුත්වාකර්ෂණයේ තව දෙයක් තමයි අපි දැනගෙන ඉන්න ඕන විශේෂයෙන්ම මේ පෘෂ්ඨය මත ගුරුත්වජ තරණය ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨීවෘතාවය G නම් මෙතන R නම් මේ G කියන එක G කැපිටල් M යට R වර්ගනේ. මෙතන ශේෂ්ඨීවෘතාවය. එතකොට මේ G කැපිටල් GM කියන එක මෙතනදී G R වර්ග. හරිද? මෙතන GM කියන එක මේ GR වර්ග GM කියන එක GR වර්ග ලෙස අපි ගන්නවා. හරි. එතකොට මෙතනදී අපි ගත්තාම මේ GM වෙනුවට මෙන්න මෙතනදී VE මේ GM වෙනුවට දාන්න පුළුවන් කවුද? G R වර්ගයට simple R ඔය විදිහට දාන්න පුළුවන්. ඉතින් පෘෂ්ඨය මත වුණා නම් ගොඩක් වෙලාවට පෘථිවි පෘෂ්ඨය මත වුණා නම් මේ කැපිටල් R වෙනුවට අපි මොනවද මේ සිම්පල් R වෙනුවට කැපිටල් R දාන්නේ.
එහෙම වුණා නම් ප්‍රකාශනය වෙන්නේ පෘෂ්ඨය මත නම් v2gm යට මොකද කැපිටල් R මෙතනදී මෙතන v ගත්තොත් ඒකේ වර්ගමූලය මෙතන 2gr වර්ග ඇවිල්ලා මෙතනත් කැපිටල් R වෙනකොට R එකක් කැපෙනකොට මෙතන v 2gr වර්ගමූල 2gr කියලා ප්‍රකාශනය. ඉතින් සාමාන්‍යයෙන් පෘෂ්ඨය මත මේ ප්‍රකාශනය මෙන්න මේවා සාමාන්‍ය ළමයිගේ මතකයේ තියෙන්න ඕනේ. ඒවා හිතලා තමයි MCQ වගන්ති ප්‍රශ්න ගල කරන්නේ. දැන් අපි ප්‍රශ්නේ වගන්තියට අවධානය යොමු බලමු C. ඒ පෘෂ්ඨයේ සිට ක්‍රමයෙන් ඈතට යන විට වියෝග ප්‍රවේගයේ ක්‍රමයෙන් අඩුවේ කියන එක. වියෝග ප්‍රවේගයේ ක්‍රමයෙන් අඩුවේ කියන එක මොකද? දැන් බලන්න ඉතින් ඈතට යන R වැඩි වෙනවනේ. R මේ ටික නියතනේ. R වැඩි වෙන්න වියෝග ප්‍රවේගය මොකද වෙන්නේ? අඩු වෙනවා කියන එක හරි. ඒතකොට පෘෂ්ඨයේ මත ඉඳලා විසි කරනවට වඩා ලේසි ටිකක් ගොඩක් ඈතට ගිහිලා කක්ෂයක ඉඳලා ඒ වස්තුව නැවත නොඑන්නට විසි කරනට. ඒතර escape velocity එක එන්නේ උඩ ඈතට යන්න පෘථිවිය ඉඳලා ඈතට යන්න අඩු වෙනවා. මේ අනුව ගත්තාම C වගන්තිය මෙතන හරි වගන්තියක් විදියට ගන්න. එතකොට අපි A වගන්තිය ගත්ත ඉස්සෙල්ලා A වගන්තිය වැරදි. එතකොට B වගන්තිය මෙතන ගත්තේ හරි. එහෙනම් මොකද B හා C පමණක් නිවැරදි කියන එක මෙතනදී උත්තරේ මේකෙදී දෙවෙනි එක B හා C නිවැරදි විදියට ගුරුත්වාකර්ෂණීය සිද්ධාන්ත එක එක පරාසයක හොඳට බලන්න ඔය හැමතැනම එකම ටික තමයි කරකවන්නේ. ප්‍රශ්න ඕගොල්ලෝ MCQ ගුරුත්වාකර්ෂණය කළොත් පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු ගණනාවක අරගෙන බොහොම පොඩි තියරි ටිකක් තියෙන චූටි පාඩමන්නේ ගුරුත්වාකර්ෂණය. එතකොට මේ පාඩමේ තියෙන පොඩි කාරණා ටිකක් තමයි එහෙට මෙහෙට දාන්නේ. ඉතින් හොඳට ගණන් ටික හදලා පාස් පේපර්ස් ටික කරලා ඒ ටික කලන් පස්සේ හරිම ලේසි. මෙතන අපි පසුගිය විභාග ප්‍රශ්න නෙමෙයි කතා කරගෙන යන්නේ. ඒවට සමාන්තරව යන ඒ පරාසවල ඒ රටාවේ ඒ රිද්මයේ යන MCQ තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. සිද්ධාන්තත් මතක් වෙන විදියට MCQ රිද්මය ඔබට අරගෙන දෙන්නේ. හොඳයි. හොඳයි 7 වෙනි එක බලන්න. 7 වෙනි MCQ එක. 7 වෙනි එකේ තියෙන්නේ මොකද්ද? හොඳට කියවන්න මාත් එක්ක. ගෝලීය සන්නායක කබලක හිතින් ඔයගොල්ලෝ කියවන්න. ගෝලීය සන්නායක කබලක ඒ කියන්නේ කෝර සහිත මෙහෙම ගෝලීය කොටසක් කබලක කේන්ද්‍රයේ O වන අතර A සහ O අතර හරි මැද ධන Q ලක්ෂීය ආරෝපණයක් තබලා තියෙනවා. ඊළඟට කියනවා B හා D ලක්ෂ දෙක සන්නායක කොටස තුලද. ඊළඟට C සහ E ලක්ෂ දෙක O කේන්ද්‍රයට සමදුරින් දෙපසින් ඒ කියන්නේ ගෝලයට එළියෙන් ද තියෙනවා. මේ සම්බන්ධව පහත කර ඇති ප්‍රකාශ සලකා බලන්න කියනවා. ඒ වගන්ති ප්‍රශ්නයක්. ඊළඟට ඒ වගන්ති ඒ සහ O ස්ථානවල විදුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවල විශාලත්ව සමාන වේ කියලා කියනවා. ඒ සහ O ස්ථානවල විදුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව. ඊළඟට B හා D ස්ථානවල විදුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ශූන්‍ය වේ. ඊළඟට කියනවා C සහ E ස්ථානවල විදුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ විශාලත්ව අසමාන වේ කියලා වගේ වගන්ති තුනක් කියනවා. බලමු මේවා අතරින් සත්‍ය වන්නේ මොකද්ද කියලා අපෙන් අහනවා. එතකොට බලමු මේවැදී මොකද්ද අපි දැනගන්න ඕන කාරණා. එතකොට මේ වගේ සන්නායක ගෝලීය කබලක් කුහර ගෝලයක් මෙහෙම ගාන තුල කියවෙන්නේ. මේ විදිහට එතකොට අපි කුහර ගෝලය ගත්තාම මේකේ දැන් කේන්ද්‍රය මෙතනදී O. ඒතර අපි මේ ලක්ෂය මෙතනදී A කියමු මෙතන කිට්ටු වෙන්න. හරිද? මෙන්න මේ මෙතන තමයි මේ හරිය. මෙහෙම ධන ආරෝපණය තියලා තියෙන්නේ කැපිටල් Q ධන ආරෝපණය. එහෙම තිබ්බාම අපිට ගාන විදියට B ලක්ෂය මෙහෙම දීලා තියෙනවා. මෙතනදී D ලක්ෂය මෙතන දීලා තියෙනවා. හරි? ඊළඟට මේ ලක්ෂය මෙතන මේ වගේ සමදුරින් C ලක්ෂය මෙතන දීලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ තැනක E ලක්ෂය තියෙනවා. දැන් මේවැදී දැන් ඉස්සිති විද්‍යුතයේ ප්‍රශ්නයක් නේ සන්නායක ගෝල ගැන අවබෝධයත් එක්ක සිද්ධාන්තමය දැනුම අසුරුන් කාරණාවක්. ඉතින් මේ පොඩි අලුත් බවක් යම් සියුම් දෙයක් කියලා දෙන්න ඕන නිසා මේ MCQs සමහර ඒවා දාලා තියෙනවා. දැන් ඉස්සෙල්ලාම අපි බලන්න ඕන පුතාලා මේ ආරෝපණය මෙහෙම තිබ්බහම ධන Q කෙනා මේකේ කොහොමද මේ ආරෝපණ ප්‍රේරණය වෙන්නේ? මේ ධන Q ආරෝපණය මොන තැනක තිබුණත් මේ අභ්‍යන්තර පෘෂ්ඨයේ සමස්ත අභ්‍යන්තර පෘෂ්ඨයේ ඍණ Q ආරෝපණයක් මෙහෙම ප්‍රේරණය වෙනවා ඍණ ආරෝපණයක්. ඒතර ඒ ආරෝපණයේ ප්‍රේරණය වෙනකොට හැබැයි මේ ධනට කිට්ටුව වැඩියෙන් ඍණ ඇදලා ගන්නවා. එහෙම වෙනකොට මේකෙන් බල රේඛා දැන් අපිට මෙහෙම ගත්තොත් මෙතනින් බල රේඛා මේ ඍණ මෙහෙ ප්‍රේරණය වෙලා මෙහෙම. හරිද බල රේඛා මෙහෙම එනවා. එතකොට පෘෂ්ඨයට ලම්බක මේ හරිය ඍණ ප්‍රේරණය වුණා. එතකොට මේ හරියේදී මෙහෙම ආවොත් මේ හරියේදී මේ ආකාරයට මේ හරිය ඍණ ප්‍රේරණය වෙලා තියෙනවා. මේ හරියේදී මේ වගේ හරිද ඍණ ආරෝපණ ප්‍රේරණය වෙනවා. මේ හරියේදී මෙහෙම මේ බල රේඛා අර සන්නායක පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වෙන්නේ. ඒ කාරණා නිකන් ඔලුවට ගන්න ඕන. මේ හරියේදී ගත්තාම මේ විදිහට
බල රේඛා මෙහෙම ඇවිල්ලා ඇතුළු වෙනවා. එතකොට මේ හරියේදී බල රේඛා මෙහෙම යන ඒවා මෙහෙම ගිහලා මේ පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වෙනවා. එතකොට මේ හරියෙන් යන බල රේඛාවක් මම ගත්තොත් මෙහෙම ගිහලා පෘෂ්ඨයට ලම්බකව ඇතුළු වෙනවා. මේ හරියෙන් ගත්තොත් බල රේඛාවක් මේ හරියේ පෘෂ්ඨයට මෙහෙම ගිහලා ලම්බකව ඇතුළු වෙනවා. මම නිකන් බල රේඛා ඇඳ කීපයක් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් වන විදිහට බලන්න 1 2 3 4 5 6 7 8 බල රේඛා 8ක් ඇඳ. ඉතින් අපි මම නිගමට ඇඳේ 8ක් කැමැති ගාණක් අභිමත ගාණක් අඳින්න පුළුවන්. ඇඳීම අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඔබට මේ සිද්ධාන්ත පැහැදිලි කරන්න. එතකොට මේ විදිහට ඍණ ආරෝපණ මේ අභ්‍යන්තර පෘෂ්ඨයේ ප්‍රේරණය වෙනවා මේ ඇතුලේ. එතකොට අර ධන කිව් නිසා ඇතුලේ මේ ධන කිව් නිසා මෙතන තිබූ ධන නිසා ඇතුලේ ඍණ කිව් ආරෝපණයක් මේ අභ්‍යන්තර පෘෂ්ඨයේ ප්‍රේරණය වෙනකොට බාහිර පෘෂ්ඨයට සමානව ධන කිව් ආරෝපණයක් ප්‍රේරණය වෙනවා. ධන කිව් ආරෝපණය. එතකොට මෙතනදී මෙහෙම ගත්තොත් මේ හරියදී මම නිකන් මෙහෙම අඳින්නම් දාන මෙහෙම අඳින්නම් දාන මෙහෙම අඳින්න. හැබැයි මේකෙදි මතක තියාගන්න බාහිර පෘෂ්ඨය අඳිනකොට බාහිර පෘෂ්ඨයේ දැන් මේ සන්නායක වස්තුව හැම විටම සන්නායක මේ තියෙන ලෝහ කොටසනේ. මේක සමවිභවයක තියෙන්නේ. එතකොට සමවිභවයක මෙහෙම තියෙනකොට මෙයාගේ ආරෝපණ පැතිරීම වටේ ඒකාකාරව සිද්ධ වෙන්නේ. වටේ ආරෝපණ පැතිරීම. එතකොට මෙතනින් ආපු බල රේඛා දැන් මෙතනින් මෙහෙම අර ධනාරෝපණ වටේ මේකේ මේ ගෝලේ ධනාරෝපණ මෙහෙම ප්‍රේරණය වීම සිද්ධ වෙනවා. එතකොට යාගේ ධන කිව් ආරෝපණයක් තමයි එළිය ප්‍රේරණය වෙන්නේ. එතකොට එළියෙන් යන බල රේඛා ගත්තොත් මේ විදිහට මේකේ වටේට බල රේඛා පැතිරලා මේ බල රේඛා 8ක් තිබ්බනම් අර්ධ ඒ බල රේඛා 8ට අදාළව බල රේඛා පැතිරීමක් මෙහෙම තියෙනවා. හැබැයි ඒ පෘෂ්ඨයට මෙහෙම ලම්බකව ඒ තැන් වලින් බල රේඛා අදාළව ලම්බකව බල රේඛා පිටවීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන එක. රයිට් බල රේඛා ඒ ස්ථාන. ඒ කියන්නේ මේ මේක හැමතැනම ආරෝපණ පැතිරීම ඒකාකාරව සිද්ධ වෙන්නේ. අර්ධ වටේ ශේෂ්ත්‍රය ඒකාකාරව මේ එළියේ ඒකාකාරයි කියලා කියන්නේ දැන් සම්මිතිකව වටේට යනවා බල රේඛා. දැන් බලමු. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක එතකොට අහන දේවල් වලට අපි උත්තර දීගෙන යන්න. දැන් මේක තමයි කේන්ද්‍රය. මෙතන මේ ඒ ලක්ෂය. දැන් මෙතන ඉස්සෙල්ලාම කරන්න ඕන වගේ ආරෝපණ පැතිරීම. අනිත් එක තමයි මේ සනායක වස්තු හැමතැනම එකම විභවයක තියෙන්නේ. මතක තියාගන්න අභ්‍යන්තර පෘෂ්ඨයේ මේ තියෙන මේ හරිය තියෙන විභවම තමයි මේ හරියේදී මේ එළිය පෘෂ්ඨයේද තියෙන්නේ. ඊළඟට බල රේඛා ඇතුළු වෙන තැන් වලට ලම්බකයි පිටවන පෘෂ්ඨ වලට ලම්බකයි කියන එක මම මේ දල ආකෘතියක් නිගමට ඇන්දේ. දැන් ප්‍රශ්නයට හැරෙමු. දැන් ගත්තොත් එහෙම ඒ සහ O අතර ස්ථානවල විදුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවල විශාලත්ව සමාන වේ. දැන් පුතාලා ඒ සහ O ස්ථාන මේ හරිය ඇත්තටම ගත්තොත් අර මේ ඍණ නිසා මේ හරියේ ආරෝපණ වැඩියෙන් ඇදිලා ඇවිල්ලා බල රේඛා ළඟින් පිහිටන්නේ. මේ හරියේදී මේ හරියේ දැන් ඒ සහ O අතර ගත්තාම මෙතනදී ඒ වල දැන් ගාන කියන්නේ ඒ හා O ස්ථානවල විදුත් ඒ වල ගත්තොත් මේ හරියේ ඇත්තටම ශේෂ්ත්‍ර තීව්‍රතාවය ටිකක් වැඩි බල රේඛා වැඩියෙන් තියෙනවා. මේ හරියේදී ගත්තොත් O වලදී මේ හරියේ බල රේඛා ටිකක් මෙහෙට පැතිරලා යනකොට මේ හරියට යන ප්‍රමාණය අඩුයි. එහෙනම් මෙතනදී මතක තියාගන්න ඒ වල ශේෂ්ත්‍ර තීව්‍රතාවය විශාලයි කාට වඩාද? O වල ශේෂ්ත්‍ර තීව්‍රතාවයට වඩා වැඩි වෙනවා. දැන් ගාන විදියට ඒ හා ස්ථාන ශේෂ්ත්‍ර තීව්‍රතාවල විශාලත්ව සමාන වේ කියන එක. එතකොට ඒ වගන්තිය වැරදි කියන එක එතන ගන්න තියෙන්නේ. ඒ වැරදි. අරද මේ හරිය දැන් බල රේඛා මම මෙහෙම ඇඳලා මේවා අතර මේ හරිය වැඩියෙන් එනවා. දැන් මම මේ බල රේඛා නිකමට 8යි යන්නේ. නමුත් මේ හරියට වැඩියෙන් බල රේඛා එනවා. බල රේඛා අතර පරතර අඩුයි කියන්නේ හරිය ශේෂ්ත්‍රයේ ප්‍රබලයි. බල රේඛා අතර පරතර වැඩි කියලා කියන්නේ හරිය ශේෂ්ත්‍රයේ දුර්වලයි. ඒතකොට ශේෂ්ත්‍ර තීව්‍රතාවය අඩුයි. හරි. දැන් ඊළඟට B වගන්තිය. B හා D ස්ථානවල විදුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය ශූන්‍ය. අපි දන්නවා සන්නායක වස්තුවක අභ්‍යන්තරයේ මේ හරිය සන්නායක වස්තුවනේ හැමතැනම තියෙන්නේ සම විභවයක්. අර එකම විභවයක තියෙන්නේ. එකම විභවයක තියෙනකොට අපි දන්නවා ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ E සමානයි යම් ඍණ විභව අනුක්‍රමණය කියලා. එකම විභවයක තියෙනකොට විභව වෙනසක් නැහැනේ ඩෙල්ටා V බිඳුවනේ. මේ හරිය සන්නායක කොටසේ ඩෙල්ටා V බිඳුව නිසා එතනදී ශේෂ්ත්‍ර තීව්‍රතාවය බිඳුවයි. එතකොට B වලද EB ගත්තත් ඊළඟට D වල ගත්තත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය බිඳුවයි. ඒ අනුව B වගන්තිය හරි. B වගන්තිය හරි. සන්නායක වස්තුවක ඒ සන්නායක කොටස තුල හැමතැනම එකම විභවයක තියෙන්නේ. ඒ හැමතැනම ශේෂ්ත්‍ර තීව්‍රතාවය ශුන්‍යයි. ඊළඟට C වගන්තිය ගත්තාම C වගන්තියේ තියෙන C සහ E ස්ථානවල ශේෂ්ත්‍ර තීව්‍රතාව වල විශාලත්ව අසමාන නැහැ.
මතක තියාගන්න මේ ඇතුලේ තනින් තැනට වෙනස් වුණාට හරි ශේෂ්ත්‍ර තුරතාල විශාලත නම් එළියේදී ආරෝපණ පැතිරීම එළියේ තියෙන ධන ආරෝපණ වටේ බොහොම සම්මිතික වෙන. ඒ අනුව මේ C ස්ථානයයි අපි ගෞස් පෘෂ්ඨයක් ඇඳලා වුණත් ඒක දකින්න පුළුවන්. C ස්ථානයේ ශේෂ්ත්‍ර තිවරතා සමානයි කියන එක. දැන් අපි මේ වගේ යම් ගෞසියානු පෘෂ්ඨයක් ඇඳලා මෙහෙම ගත්තත් මේ වගේ C සහ E ස්ථාන අර කේන්දරයේ ඉඳලා එකම දුරින් තියෙන්නේ. එකම දුරින් තියෙන්නේ ගෞස් ප්‍රමේය දාලා ගත්තත් මෙතන C වලයි E වලයි බිම. මොකද ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණ වල වීජයකය ගත්තොත් මේක ඇතුලේ තියෙන ධන Q මේ ඍණ Q මේ ධන Q තුන් දෙනාම එකතු වෙනකොට අවසානයේ Q විතරයි ඇතුලේ තියෙන්නේ. ඒ නිසා ශේෂ්ත්‍ර තීව්‍රතාවය එතනදී අරද සමාන වෙනවා. එතකොට එතනදී C වල ශේෂ්ත්‍ර තීව්‍රතාවය සමාන වෙනවා මෙතනදී E වල ශේෂ්ත්‍ර තීව්‍රතාවයට කියන එක. එතකොට අසමානයි කියලා නේ තියෙන්නේ. එහෙනම් එතනදී C වගන්තිය වැරදි. එහෙනම් A වැරදි B හරි C මොකද වෙන්නේ? වැරදි. එනවා මෙතන නිවැරදි වෙන්නේ B පමණයි. B පමණයි. ඒ නිසා උත්තරේ කීවෙනි එකද? B විතරක් උත්තරේ තුන්වෙනි එක වෙන්නේ. උත්තරේ 3. පැහැදිලිද? එතකොට මේ වගේ එවැදී දැනගෙන ඉන්න පොඩි සරල සිද්ධාන්ත හොඳට ස්ථිති විද්‍යුතයේ සන්නායක ගෝලව සම්බන්ධ ආරෝපණ පැතිරීම් සම්බන්ධ දේවල් අවබෝධ කරගමු. හරි ලේසි. මේවා සිද්ධාන්ත දන්නේ නැතේ ඉන්නවනම් කලබල නැතුව මේවා ඉගෙන ගන්න එච්චරයි. 8 වෙනි MCQ එක බලමු. සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ පවතින සංයුක්ත අන්වීක්ෂයක ලැබෙන අතරමැදි ප්‍රතිබිම්බය මුල් වස්තුව හා සංසන්දනය කළ විට ඊටම ලේසි ප්‍රශ්නයක්. යටිකුරු එකකි ඒ වගන්තිය B අතාත්මික එකකි ඊළඟට උපනෙත හා උපනෙතේ නාභිය අතර ඇති වෙනවයි කියන එක. එල වගන්ති තුනෙන් සත්‍ය වන්නේ. ඔබට ටක් ගාලා මෙවැනි අවස්ථාවලදී දැන් සාමාන්‍ය සීරුමාරු අවස්ථාවේ සංයුක්ත අන්වීක්ෂණය ටක් ගාලා කින්න සටහන මතකයට එන්න ඕනි. හිතේ ඇදෙන්න ඕන. දැන් බහුවර්ණයක් කරනකොට කින්න සටහන් පොතේ ඇඳලා මේ සමස්ත ඒ කරන්න ගියොත් බැලා යනවා. එතකොට ඒවට අදාළ සිද්ධාන්තේ ඔළුවට එන්න ඕනේ ටක් ගාලා. නමුත් ඔබට මතක් කරන්න අවශ්‍ය නිසා නිකමට මම මේ කින්න සටහන ඇඳලා මේක විස්තර කරන්නම්. එතකොට දැන් අපි දන්නවා සංයුක්ත අන්වීක්ෂයක කාච දෙකක් තියෙනවානේ. එතකොට මේ විදිහට අපි එක කාචයක් මේ කාචය මම මේක අවනෙත් කාචයේ වස්තුව සමීපයේ තියෙන කාචය අවනෙත් කාචය. අපි දන්නවා අවනෙත කාචය ගත්තාම වස්තුව ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එක ගත්තොත් මෙයාගේ නාභිය දුර මම නිකන් F0 කියලා කියනවා. එතකොට අපි දන්නවා මෙයාගේ අවනතේ සාමාන්‍ය සංයුක්ත අන්වීක්ෂයක ගත්තාම අවනතේ නාභිය දුර උපනතේ නාභිය දුරට වඩා අඩු වෙන්න තියෙන්නේ. FO ට වඩා FE වැඩි උපනතේ නාභිය දුර වැඩි. හරි? උපනතේ නාභිය දුර වැඩි. එතකොට මම මේ වගේ වෙලාවක නාභිය ලක්ෂ්‍ය මෙතනදී අපි FO කියමු. මෙයාගේ නාභිය ලක්ෂ්‍ය FO. මේ දල වශයෙන් අඳින කියන සටහන අපි සාමාන්‍යයෙන් වස්තුව තියෙනකොට මේ නාභියට වඩා වැඩි දුරකින් තමයි අදාළ වස්තුව තියන්නේ. හරිද? වස්තුව අපි මේ වගේ ගත්තාම මේ අදාළ වස්තුව ඉතා කුඩා වස්තුව ලෙහෙවත් නිදර්ශකය අපි ඔය ආකාරයට තියෙනවා. ඔහම දැබුවාම මෙතන වස්තුව ලෙස. ඉතින් අපි කිරණ ගත්තාම ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණයක් ගත්තාම ඒක මොකද්ද? දැන් සාමාන්‍ය අපි වස්තුවකින් කිරණ සටහන නිරූපණය කරනකොට කිරණ දෙකක් උපයෝගී කරගන්නවා. එකක් ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණය කවුරු හරහාද පුතාලා යන්නේ? නාභිය හරහා යනවා. එතකොට ඔය ආකාරයට අපිට මේ කිරණයේ නාභිය හරහා. ඊප අපි දන්නවා කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය. හරිද? මෙතන කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය ගත්තාම ඒක වර්තනයේට භාජනය නොවි යනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ කිරණය ගමන් කරනවා වර්තනයේට භාජනය නොවි. ඉතින් මේක තමයි මෙතනදී අර මේ ප්‍රතිබිම්බය ලෙස අපිට මේ විදිහට කිරණ මෙතන එකතු වෙලා මේ ප්‍රතිබිම්බය I1 මෙන්න මෙයා තමයි අතරමැදි ප්‍රතිබිම්බය ලෙස අපි ලබා ගන්න ප්‍රතිබිම්බය. ඉතින් මෙයාගේ ලක්ෂණ අහන්නේ. ඉතින් අපි දන්නවා සංයුක්ත අන්වීක්ෂයක ඊළඟට අපි කරන්න ඕන දේ තමයි මේ I1 ප්‍රතිබිම්බය මෙහෙම ආවා. හරි? ඉතින් මේකේ උස මොන හරි වස්තුවේ උස මෙතන HO නම් මේ ලැබෙන ප්‍රතිබිම්බයේ උස H1 නම් ඔයගේ ඊළඟට මෙයා තමයි ඊළඟට උපනෙත් කාචයට වස්තුව වෙන්නේ. එන උපනෙත් කාචයට වස්තුව වෙනකොට අපි දන්නවා සංයුක්ත අන්වීක්ෂයක මෙතනදී අපි මේ ආකාරයට මේ උපනෙත මෙහෙම ගත්තාම මේක LE හරි උපනෙත් කාචය ගත්තාම උපනෙත කාචයට තමයි මේ I1 වස්තුව වෙන්නේ. එතකොට අපි දන්නවා මේ යන කිරණ. එතකොට මේ යන කිරණ ගත්තාම
මේ යන කිරණය දිගට මේ හරහා මෙහෙම ගියාම මෙහෙම යනවා කිරණය. මේ යන කිරණය මෙහෙම ගියාම මෙහෙම දිගට යනවා මේ කිරණය. මේක දන්න කියන ප්‍රධානම කිරණ දෙකක් නෙමෙයි මේ ලෙන්ස් එකට. එතන මෙයා තමයි මෙයා වස්තු වෙන්නේ. එතකොට අපි දන්නවා මෙයාගේ නාභියේ දුරට වඩා මෙයාගේ නාභියේ දුර වැඩි වෙන විදිහට තමයි අපි ගන්නෙ මෙයාගේ FE කියලා ගත්තොත් මේ කාචේ නාභිය දුර මෙතන FE නම් මෙතන මේ විදිහට මෙතන FE මේ දල සටහනක් අඳිනකොලට මේ වෙලාවේ නිකන් කියලා දෙන්න. එතකොට දැන් අපි ඊළඟට දැන් අපි දන්නවා මේ ආපු I1 ප්‍රතිබිම්බය තමයි මෙන්න මේ උපනෙත් කාචයට වස්තු වෙන්නේ. එතකොට ඒකෙන් ඇතිවන ප්‍රතිබිම්බය කොහෙද කියලා යන්නේ තීරණය කරගන්න මෙයා වස්තුව ලෙස සලකලා මෙයාගේ මුදුනෙන් යන ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණයක් අපි ගමු. ඒක කැඩීරි වලින් දාන්න. මොකද ප්‍රධාන කිරණ දෙක මේකනේ. ඊට පස්සේ ඒක මෙහෙම ගියොත් ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණයක් ගත්තොත් ඒක යන්න ඕනේ කවුරු හරහාද? නාභිය හරහා. හරි? ඒක නාභිය හරහා. එතකොට තව ප්‍රකාශ කේන්ද්‍රය හරහා ගියොත් කිරණයක් ඒක යන්න ඕනේ මේ විදිහට මෙහෙම. ඒක වර්තනයේට භාජනයේ නොවි. එතකොට මේ කිරණ දෙක අපි දිගට දික් කළොත් මේ වගේ හරි ඔයගොල්ලෝ අඳිනකොට රූල් තියලා ගන්නට දිගට දික් කරන්න ඕනේ. හරි? ඒ වගේ එතකොට මේ කිරණ අපිට ඒ එකතු වන්නාසේ පේන තෙක් කොහොම දිගට දික් කරන්න පුළුවන්. හරි? එතකොට ඒ කිරණ එකතු වන්නාසේ පේන තෙක්. හරි? දල වශයෙන් සටහන. එතකොට මෙන්න මෙතන තමයි අවසාන ප්‍රතිබිම්බය ඇති වෙන්නේ මෙහෙම. හරි? එතන මේ වගේ තැනක අවසාන ප්‍රතිබිම්බය මේ විදිහට ඔහම ඇති වෙනවා. ඉතින් මෙතන ඉඳලා තමයි ඊට පස්සේ මේ කිරණ එන්නේ මෙන්න මේ ලක්ෂයේ ඉඳලා එන්නාසේ ඇවිල්ලා මේ කිරණය මෙහෙම ගත්තාම මෙතන ඉඳලා එන්නාසේ ඇවිල්ලා මේ කිරණය මෙතනින් වර්තනය වෙලා මේ ආකාරයට යනවා. එතකොට මෙතනින් ගත්තාම මේ කිරණය මෙතන ඉඳලා එන කිරණය මේ ආකාරයට මෙතන ඉඳලා එන්නාසේ ඇවිල්ලා වර්තනය වෙලා යනවා. හරි? ඔය අදාළ වශයෙන් ආපු කිරණ. එතකොට අපි මේ විදිහට ඇහැ තියලා මෙහෙම ඇඳට සාමාන්‍ය ඇහැ සහ උපනෙත අතර පරතර ඊටම අඩුයි මේ දල කින සටහනක් ඇඳ. ඉතින් මේ මහ ලොකු දේවල් නෙමෙයි. ඔයගොල්ලෝ රූල අරගෙන අඳින්න පැහැදිලිව මතක තියාගන්න ඕන දේවල් තමයි අවනතේ නාභියට වඩා උපනතේ නාභියට වැඩි. හැම විටම අවනතෙන් ඇති කරන ප්‍රතිබිම්බය මේ උපනතේ නාභියයි ප්‍රකාශ කේන්ද්‍රය අතර ගන්න ඕන. මොකද අවසාන ප්‍රතිබිම්බය අපි ඇහෙන් නිරීක්ෂණය කරා. ඒක අතාත්වික ප්‍රතිබිම්බය. එතකොට මෙයා තමයි මේ H2 බලන්න වස්තුව මෙහෙම තිබුණා. අවසාන ප්‍රතිබිම්බය විශාල වෙලා එතනදී ලැබෙනවා. එතකොට අපි දැන් අහන මෙන්න මේ ඔබ තනියම බෝඩ් බලාගෙන නෙමෙයි. අරද දැන් ඔබ මොකක් හරි රූපයක් දිහා බලාගෙන නෙමෙයි. තනියම අවබෝධයෙන් යුතුව මේ වස්තුව කොතනද මේ ඇතිවන අතරමැදි ප්‍රතිබිම්බය කොහොමද මේ කාචවල ගති ලක්ෂණ මොනවද කියන එක අවබෝධයෙන් යුතුව එකපාරක් කින සටහන අඳින්න. ඊට පස්සේ මේ සංයුක්තාන් වික්ෂය ආශ්‍රිතාන ඔය MCQ වගන්ත ඕන එකට උත්තර දෙන්න පුළුවන්. ඒතකොට කින සටහන ඔළුවේ ඇඳෙනවා. ඔබ ගොඩක් වෙලාවට ඉගෙන ගන්න ඕල කරන්නේ බෝඩ් බලාගෙන අරද පාඩම් කරමින් කටපාඩම් කරමින් මේ චිත්‍රපන්තියක වගේ චිත්‍ර අඳිමින් කරන්න ගියාම මේ ඔළුවට එන්නේ නැහැ. ඊගනේ ඔබ ගන්න ඕනේ ඇත්ත යථාර්ථය අවංකව එන්න වැඩේට අවංක වෙලා වැඩේ කරන්න. එතකොට මේක හොඳට කරගන්න පුළුවන්. මේවා මහ ලොකු දේවල් නෙමෙයි. අතට මේවා ලොකු දෙයක් නැහැ. දැන් අපි ප්‍රශ්නෙට හැරුණාම ප්‍රශ්නය තුල තියෙන කාරණා වලට මේ චිත්‍රය ඔලුවට ආව නම් ලස්සනට යන්න පුළුවන්. බලන්න මෙහෙම බලන්න තොර අතරමැදි ප්‍රතිබිම්බය කියන්නේ මෙන්න මෙයා. ඒතර අතරමැදි ප්‍රතිබිම්බේ යටිකුරු එකක කියලා අපිට අහනවා. එහෙමනම් එතකොට ඒ වගන්තිය හරි. එතකොට යටිකුරු ප්‍රතිබිම්බයක් කියන එක හරි. ඊළඟට බලන්න B වගන්තිය අතාත්වික එකක. මේ අතාත්විකද? මේක virtual image එකක්ද? නෑ නේ real image එකක්. මොකද්ද? මේ කිරණ ඇත්තටම එකතු වුණානේ. ඒතර ඇත්තටම කිරණ එකතු වුණා නම් එතන තාත්වික ප්‍රතිබිම්බයක් කිරණ එකතු වන්නා සේම වුණොත් අතාත්විකයි. මෙන්න මේ අවසාන ප්‍රතිබිම්බය. මේ I2 අවසාන ප්‍රතිබිම්බය අතාත්විකයි. ඒක කිරණ එකතු වන්නාසේ. අතන මැදි ප්‍රතිබිම්බය තාත්විකයි. එතකොට ගාන කියනවා වගන්තිය අතාත්වික එකක කියන එක වැරදි. ඊළඟට C වගන්තිය බලන්න. C වගන්තිය ගත්තාම උපනෙත සහ උපනෙතේ නාභිය අතර ඇතිවේ අතරමැදි ප්‍රතිබිම්බය උපනෙත මේ උපනෙත් කාචයයි එයාගේ නාභිය අතර ඇතිවේ කියන එක හරි. එහෙනම් එතන C වගන්තිය හරි. එහෙනම් එතරදී A හා C වගන්ති නිවැරදි. එතකොට උත්තරේ කීයද? 2. ඔබට කිරණ සටහන හරියට තියෙනවා නම් මේ ඔළුවේ එනවා නම් හරි. ඊටාම මේ පැහැදිලිව විශේෂයෙන් අතටම මේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ මේ කාච දෙක අතර පරතරයට වඩා ඈතින්. මොකද හේතුව දැන් අපි සාමාන්‍ය සීරු මාරුව නම් අපි සලකන්නේ මේ ඇහැ සාමාන්‍ය දල වශයෙන් මේ කාචයට කිට්ටුව තියෙන්නේ.
ඇහි ඉඳලම තමයි අවසාන ප්‍රතිබිම්බයාගේ විෂද දෘෂ්ටි ආමුදුර ඇති වෙන්නේ. ඉතින් සාමාන්‍ය අපි ලකුණු කරනකොට අර D දුර ලෙස සෙන්ටිමීටර් 25 මෙහෙම දානවා. ඉතින් ඇහැ තියෙන්න ඕනේ මේ ලෙන්ස් එකට කිට්ටුව. ඉතින් ඇහි ඉඳලා තමයි අපි විෂද දෘෂ්ටි ආමුදුර ගන්න. මේ කිරණ අඳිනකොට මේ වතර ලොකු පරතරයක් වගේ තිබ්බට ප්‍රායෝගිකව අපි මේ ලෙන්ස් එකට කිට්ටුව ඇහැ තියලානේ සංයුක්ත අනිශ්චයක බලන්නේ. හරි බලනකොට උපනෙතට ඇහැ කිට්ටුව තියලා බලන්න. ඉතින් මෙතන ඉඳලා තමයි සෙන්ටිමීටර් 25. සාමාන්‍යයෙන් සංයුක්ත අන්වීක්ෂක කාංශවල නාභිය දොරවල් ඊටම අඩු නාභිය දොරවල් තියෙන්නේ. කොහොමත් නාභිය දොරවල් දෙකම අඩු වෙන්න ඕනේ කෝණික විශාලනය වැඩි කර ගැනීම සඳහා. මම දැන් මේ වෙලාවේ විශාලක බල සමීකරණ ඔප්පු කරන්න යන්නේ. ඒවත් බලමින් විශාලක බල ඔබ පුරුදු වෙන්න. මහා ලොකු දේවල් නෑ. මේවා හරි ලේසි. සමහර අය හිතන මේ ආලෝකය අමාරු කියලා. ආලෝකය අමාරු නෑ. ආලෝකය හරි ලේසි. කිනසටහන් ටික හරියට අවබෝධ කරගන්න කාචවල අදහස ගන්න. ඒක එතකොට දැන් මේකෙදී අතරමැදි ප්‍රතිබිම්බය කෙලින්ම මේ අතරට දාගන්න ඕනේ. ඒක නිසා සැලකිය යුතු නාභිය දුරක් මෙයා ඇති කරගන්න. ඒ නිසා අවනිතේ නාභිය දුර උපනිතේ නාභිය දුරට වඩා වැඩි වෙනවා. නමුත් මතක තියාගන්න කෝණික විචාලනය වැඩි කරගන්න නම් අවනිතේ නාභිය දුරයි උපනිතේ නාභිය දුරයි දෙකම මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ කෝණික විචාලන. නිකන් මවපු කරන්න යන්නේ නැහැ. මෙතනදී ඇත්තට මෙහෙම ගත්තාම මෙතනදී v බෙදීම FO ඍණ 1 වරක් මෙතනදී D බෙදීම FP ධන 1 ප්‍රකාශනය. මේ අපි මතකෙන් දාන්න යන්නේ නැහැ. v කියලා ගන්න ඇත්තට මෙන්න මේ කාචයේ ඉඳලා මෙන්න මේ I1 ප්‍රතිබිම්බයට තියෙන දුර තමයි මෙතන v කියලා ගන්න. මේ ප්‍රකාශනයට අනුව ගත්තාම බලන්න මෙතන මෙයා මේ m වැඩි වෙන්න නම් කෝණික විශාලනය වැඩි වෙන්න නම් F4 මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. F5 අඩු වෙන්න ඕන. FP අඩු වෙන තරමට මේ කෑල්ල වැඩි වෙනවා. F4 අඩු වෙන තරමට මේ කොටසත් විශාලත්වය වැඩි වෙනවා. ඒ අනුව විශාලනය වැඩි කරගන්න නම් F4 FP දෙන්නම අඩු වෙන්න ඕන. නමුත් F4ට වඩා FP මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕන. මේ හොඳට ගන්න වගන්ති ප්‍රශ්නාංශය එක එක විදිහට දිගට අහනවා. මේ ප්‍රකාශන මතක තියෙන තරමට හොඳයි ප්‍රශ්නකදී හිතන්න ගියාම ඉතින් කොහොමත් වැඩ කරන දක්ෂ දරුවෝ ඔය සීල දේවල් හොඳට ඔළුවේ තියාගෙන තමයි ප්‍රශ්නේ දෙස දකින්නේ. ප්‍රශ්න අංක 9 බලන්න. 9 වෙනි එක එතකොට අපි 10 වෙනි පාඩමේ දුෂ්ටාවිතාවයේ කොටසත් එක්ක බැඳෙන ප්‍රශ්නයක්. දුෂ්ටාවිතාවයේ එතන ගත්තාම තිරස්කේශික බටයක් තුලින් ද්‍රවයක් ගලා යන ශීඝ්‍රතාවයේ සම්බන්ධ පොයිසල් සමීකරණයත් එක්ක බැඳෙනවා. මම නිකන් ඒකේ සිද්ධාන්ත ටික පොඩ්ඩක් නිකන් මතක් කළොත් මේ වගේ අපි ඒකාකාර හරස්කඩ ආරයක් සහිත මේකේ ආරය R නම් හරි මෙතනදී මේ කෙලවර පීඩනය P1 මෙතන P2 එතකොට මේක තුලින් ද්‍රවයේ ගලා යන ශීඝ්‍රතාවය Q ඩොට් කියමුකෝ. මෙයාගේ දුෂ්ටාවීතාවය ඊට අනිවාර්යෙන් තිරස්කේශික නලයක් තුලින් යනකොට දුෂ්ටාවී ද්‍රවයක් ගලන්න නම් අනිවාර්යයෙන්ම මේ ද්‍රවය මෙහි ඉඳලා තල්ලු වෙනම කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන් මෙහි පීඩනය මේ පීඩනයට වඩා වැඩි වෙන්න ඕන P1. එතකොට P1 මෙතනදී විශාල වෙන්න ඕනේ P2ට වඩා. මේ නලයේ දිග අපි සිම්පල් L කිව්වොත්. එතකොට අපි දන්නවා මේක තුල ද්‍රවය ගලන පරිමා ශීඝ්‍රතාවය තමයි Q ඩොට් කියලා කියන්නේ. අතරම Q ඩොට් කියලා කියන්නේ v බෙදීම t ඒකක කාලයකදී ගලා යන තරල පරිමා බෙදීම කාලය. Q ඩොට් කියන එක. එතකොට මෙතනදී පොයිසල් සමීකරණය 5 බෙදීම 8 වරක් R4 බෙදීම ඊට මෙතනදී ඩෙල්ටා P යට ඩෙල්ටා L කියන එක. මේ ඩෙල්ටා P ඩෙල්ටා L පීඩන අනුක්‍රමණය. මෙතන ඊටා කියලා කියන්නේ දුෂ්ටාවිතා සංගුණකයේ R කේශික නලයේ ආරය. එතකොට මෙතනදී මේ Q ඩොට් කියන එක 5 බෙදීම 8යි R4 බෙදීම ඊට මෙතනදී ඩෙල්ටා P P1ට P1 ඍණ P2 මෙතන L ලෙස අපිට දාන්නත් පුළුවන්. මේ දුෂ්ටාවිතාවය පිළිබඳ පොයිසල් සමීකරණය මේ විදිහට අපිට. ඉතින් ඔය සමහර ගණන් වලදී හදනකොට අපිට මේ පොඩි සකස් කර ගැනීම දැන් කේශික නලයේ හරස්කඩය R නම් මේ හරස්කඩ අරය වර්ගඵලයේ හරස්කඩ වර්ගඵලයේ A වන විට මෙතන 5R වර්ග. එතකොට R4 වෙනකොට මම නිකන් දෙපස වර්ග කළොත් A වර්ග මෙතන 5 වර්ග මෙතන R4. අර R4 වෙනුවට අපිට ආදේශ කරන්න ඕනම් පුළුවන් A වර්ගයට 5 වර්ග කියන එක. හරි? R4 උක්ත කළා. එතකොට මේකෙදී ඕනේ නම් Q ඩොට් සමානයි මෙතනදී 5 බෙදීම 8යි. මෙතන ඊට අපි එහෙම දාමු දුෂ්ටාවිතා සංගුණකයේ R4 වෙනුවට A වර්ගයට මෙතනදී 5 වර්ග කියන එක ගන්න පුළුවන් වරක්. මෙතනදී ඩෙල්ටා P යට මෙහෙම ඩෙල්ටා LS. ඕනම් 5 එකක් මෙහෙම කැපිලා යනවා. කැපිලා ගියාම මෙතනදී Q ඩොට් මෙතන විදියට මෙතන A වර්ග බෙදීම
මෙතනදී 8යි 5 ඊටා වරක් මෙම ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා l ලෙස අපිට නිකම් ප්‍රකාශනයක් මේක අපි මතක තියාගන්න ප්‍රකාශනය නෙමෙයි අර්ථ මතක තියාගන්නේ මේක විතරයි. ඉතින් සමහර ගණන් වලට යනකොට අපි ওই පොඩි සකස් කර ගැනීම සමහර සකස් කරගෙන ගාන හදන්න දෙන අවස්ථා සමහර රචනාමය ගණන් වලදීම තියෙන්න පුළුවන්. හොඳයි. මම මේ නිකමට සිද්ධාන්ත ටික මතක් කළේ ඔබට පොයිසල් සමීකරණය මතක තියෙනවා. කියන්න බලන්න පොයිසල් සමීකරණය. හැමෝම අයියෙන් මොකද q dot සමානයි 5 බෙදීම 8 වරක් r4 යට ඊටා ඩෙල්ටා p යට ඩෙල්ටා l. ඩෙල්ටා p යට ඩෙල්ටා l කියන්නේ පීඩන අනුක්‍රමණය. එතකොට මේ තරල පරිමා ශීඝ්‍රතාවයේ රඳා පවතින දුෂ්ටාවී ද්‍රවයක් මේක තුල ගලනකොට. දැන් අපි ප්‍රශ්නයට එමු. ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්නවල තියෙන මේ විදිහට මේ එක නලයක් නැත්නම් නලයකට සම්බන්ධ කරලා නල තියෙන ඒවා. එක එක විදිහට නල. දැන් මේ ගානේ තියෙන විදිහට මෙහෙම නල මේ ආකාරයට හරස්කඩය වැඩි නලයකට හරස්කඩය අඩු නලය මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. මෙහෙම සම්බන්ධ කරලා තිබිලා මෙතනින් පිස්ටන් එකක් දාලා මේ ආකාරයට මෙහින් තල්ලු කරලා මේ පිස්ටන් එක මෙහෙට ද්‍රවය ගලා යන සලසන අවස්ථාවක් තියෙනවා. මේ වගේ ලක්ෂයක් මේ ද්‍රවය මෙහෙම දිගට ගලාගෙන යනකොට අපිට මේ ලක්ෂය මෙතන දීලා තියෙනවා මේක p ලක්ෂය. මේ ලක්ෂය මෙහෙම දීලා තියෙනවා මේක q ලක්ෂය. මේ ලක්ෂය අපිට දීලා තියෙනවා මෙහෙම r ලක්ෂය. මේ ලක්ෂය දීලා තියෙනවා මෙතන s. ඔයගේ එතන මේ පරතරය ගත්තත් මෙහෙම දීලා තියෙන්නේ මේක l නෝට් මයි පරතරය. මෙතන දීලා තියෙන්නේ මේ පරතරය මෙහෙම l නෝට්. හරි? ඉතින් අපි දන්නවා මේක එළියට විවෘත නම් එළියේ මේ වගේ තැනක තියෙන්නේ වායුගෝලීය පීඩනය. හරිද? මම මෙතන ඕනම් p නෝට් කියලා දාන්න කැමති විදිහ p නෝට්. මෙතනදී වායුගෝලීය පීඩනය. වාගෝ p. වගේ පීඩනය. දැන් ගානේ තියෙන දේවල් වලට වගන්ති ප්‍රශ්නයක් මේකත්. අපිට දෙනකොට අගයන් දාලා දෙනවා, ගණන් හදන්න දෙනවා නේ. වගන්ති විදියට දෙන ප්‍රශ්න තියෙනවා. දැන් බලමු. මෙතන ඒ වගන්තිය සිද්ධාන්ත ටික ඔළුවේ තියෙනකොට මේ ප්‍රශ්නේ ගලප ගන්න ලේසි. රයිට්? ඊළඟට p හා q ස්ථාන දෙකේ පීඩනයන් එක සමාන වන අතර re පීඩනයට වඩා වැඩි. මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? කොබාන මේ p වල q වල පීන සමානද? සමාන වෙලා තිබුණොත් මේ දුෂ්ටාවි ද්‍රවයක් මෙහෙට තල්ලු වෙලා යන්න බෑ දරුවනේ. දුෂ්ටාවි ද්‍රවය තල්ලු වෙලා යන්න නම් මෙතන මේ පීඩන බැස්මක් තියෙන්න ඕන. පීඩන බැස්මක්, පීඩන අනුක්‍රමණයක් තියෙන්න ඕන. එහෙනම් මෙහි ඉඳලා මෙහෙට යනකොට පීඩන බැස්මක් දිගටම තියෙනවා. එතකොට මෙතන pp පීඩනයට වඩා pq පීඩනය අඩුයි. pq පීඩනයට වඩා pr පීඩනය අඩුයි. pr පීඩනයට වඩා s වල පීඩනය අඩුයි. පීඩන බැස්මක් තියෙන්න ඕනේ. පීඩන අනුක්‍රමණයක් තියෙන්න ඕන ලික්විඩ් එක මේ විදිහට මෙහෙට ගලාගෙන යන්න. ඒක ඔලුවට ගන්න ඕන. ඒ අනුව ගත්තාම දැන් ගානේ කියන්නේ p හා q ස්ථාන දෙකේ පීඩනය සමානයි කියන එක. ඒතර ඒ වගන්තිය එතනින් වැරදි කියන එක නිගමනය කරන්න පුළුවන්. ඔලුවට ගන්න හොඳට මේවා. සිද්ධාන්තයක්. ඒතර ඒවා තමයි ප්‍රශ්න කරන්න ඕන. ඉතින් වැරදි හරි කරන්න ඕන. කරනකොට තමයි එන්නේ. නැත්තම් තියරි නෝට්ස් ටිකක් පාඩම් කරගත්තට ෆිසික්ස් වල MCQ හොඳට කරන්න බෑ. MCQ එකේ තමයි ෆිසික්ස් වල ඒකේ ගේම් එක තියෙන්නේ. සටන තියෙන්නේ. එනසා MCQ මාර විදියට ප්‍රැක්ටිස් කරලා වුණු වෙලා ඒක ඔළුව නිකන් මේකට පුදුම කැමැත්තක් හදා ගන්න ඕන. හරි? වැඩ කළාම හරි. එච්චරයි. බය වෙන්න එපා. ඊළඟට B වගන්තිය. යෙදෙන ඕන කෙනෙකුට පුළුවන් මේක කරන්න. ඊළඟට බලන්න p හා q ස්ථාන දෙකේ පීඩන අනුක්‍රමණයට වඩා r සහ s ස්ථාන දෙකේ පීඩන අනුක්‍රමණය වැඩි. ඒක හිතන්නේ කොහොමද? දැන් p හා q. එතකොට අපිට ගන්නකොට මෙන්න මේ ගත්ත සමීකරණයට අනුව හිතන්න පුළුවන්. දැන් මං ආයි මේක ලියන්න යන්නේ නැහැ. මෙතනදී අනුව බලන්න මේකට අනුව. දැන් මේ දණු දෙක මේ නල දෙක එක දිගට තියෙනවනේ. නල දෙක එක දිගට තියෙනවා නම් දැන් හිතන්නකො මෙහෙන් මේ පිස්ටන් එක තැරපෙනකොට මෙහෙන් යම් පරිමා ශීඝ්‍රතාවයක් තිබ්බනම් මේ හරියට පරිමා ශීඝ්‍රතාවය එක හා සමානයි. මෙහෙන් යන්නේ එකම ශීඝ්‍රතාවය නම් අර එකම ශීඝ්‍රතාවයෙන්ම තමයි අර මේ දිගේ යන්නේ එක දිගට තියෙනකොට. එක කාරණාවක් ඔලුවට ගන්නකොට. එහෙනම් නල දෙක එක දිගට තියෙනකොට q එකයි. එකම ද්‍රවය ගලන්නේ දුෂ්ටාවිතා සංගුණක එකයි. එහෙනම් මොකද වෙන්නේ? k අර r සහ s අතර තියෙන නලේ හීන් හරස්කඩේ අඩුයි. එහෙනම් හරස්කඩේ අඩු වෙන විට ඩෙල්ටා p ඩෙල්ටා l වැඩි වෙන්න ඕන. එහෙනම් ඒ අඩු වෙන විට ඒ හරස්කඩ වර්ගඵලය අඩු වෙන විට ඩෙල්ටා p ඩෙල්ටා l මොකද වෙන්න ඕනේ? ඩෙල්ටා l මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕනේ? දැන් බලන්න b වගන්තිය. එතකොට ඒකත් එක්ක හිතලා. මොකද හරස්කඩේ අඩු වෙනකොට p හා q ස්ථාන දෙකේ පීන අනුක්‍රමණයට වඩා r සහ s ස්ථාන දෙකේ පීන අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. මොකද හේතුව l එකම දිග හරස්කඩේ අඩුයි. එහෙනම් පීන අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. එහෙනම් b වගන්තිය හරි. එතනදී හරි සරලයි. තීරෙත් එක හිතන්න තියෙන්නේ. C බලන්න හොඳට.
P තුලින් ද්‍රවය ඉදිරියට ගලා යන පරිමා ශීඝ්‍රතාවය S තුලින් ද්‍රවය ඉදිරියට ගලා යන පරිමා ශීඝ්‍රතාවයට සමාන වේ. අපි දන්නවා එකම ශීඝ්‍රතාවයෙන් යන්නේ P තුලින් යන ශීඝ්‍රතාවයම තමයි S තුලින් යන්නේ. ඒ නිසා C වගන්තිය හරි නල එකට තියෙනවා නම් මේක අනාකූලව ද්‍රවය දිගට ගලාගෙන යනවා නම් මොකද වෙන්නේ? අර එකම පරිමා ශීඝ්‍රතාව තියෙන්න ඕනේ. සාමාන්‍ය මේක තුළ ගලා යන ද්‍රවය අසම්පීඩ වෙන්න ඕන. තනින් තනට ඝනත්ව වෙනස් වෙන්න බෑ. අර ද්‍රවයේ තියෙන දුෂ්ටාවී ස්වභාවය තමයි තියෙන්නේ. ද්‍රව ස්තර අතර ගලා යනකොට ද්‍රව ස්තර අතර ඝර්ෂණ බල තියෙනවා. එතකොට එකම ශීඝ්‍රතාව තමයි මෙතන P වල Q වල R වල S වල දිගටම තියෙන්නේ. හරි? ඒක තේරුම් ගන්න ඕන. මේ හැම ලක්ෂ්‍යම් පීඩනය මෙන්න මෙතන ගන්න මෙතන P නෝට් කියලා ගත්තොත් වාගෝ P ට වඩා මෙම පීඩන විචලනය. දැන් අපිට මේවා වලින්ම ඔබ බහුවර්ණ කරනකොට බහුවර්ණ වලින්ම තව බහුවර්ණ මවා ගන්න පුළුවන්. හොඳම දේ ඔබ හොඳ රෑන්ක් එකකට සෙට් වෙන්න ඕන නම් හොඳ අයිලන්ඩ් රෑන්ක් එකකට හොඳ දිස්ත්‍රික් රෑන්ක් එකකට හොඳ Z එකක් කරා යන්න අවශ්‍ය නම් ඔබ තියෙන්නේ MCQ වලින් තව MCQ එන්න ඕන පැති හිතන්න. එතකොට තීරි ටික ඇඟේ තියෙන එක සාමාන්‍යයි. ඒවා මේවා ආසාවෙන් ඉගෙන ගන්නකොට මේවා ඇඟට එනවා දරුවනේ. කිසි දෙයකට බය වෙන්න එපා. කැමැත්තෙන් වැඩේට ආදරෙන් ගෞරවයෙන් කරන්න. එතකොට මේවා පිහිටනවා. පැහැදිලිනේ? එතකොට මෙතනදී ඒ වගන්තිය වැරදි B හා C වගන්තිය හරි. එන උත්තරේ කීයද වෙන්නේ? උත්තරේ කීයද? තුන්වෙනි එක. මේ හැම පාඩමක්ම ඊටාම ලේසි පාඩම. ඕකේ. හොඳයි අපි 10 වෙනි ප්‍රශ්නෙට එමු දරුවනේ. 10 ප්‍රශ්නය ගත්තාම දැන් ඔබ දන්නවා අවශ්‍යතික ගුණ ප්‍රශ්නයක්. අවශ්‍යති ගුණය ගතොත් විභාගෙදී හැම අවුරුද්දෙම වගේ අපි දැකලා තියෙනවා භ්‍රමණ චලිතයත් එක්ක යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ චලිතයේ කොටසට අදාළව මේ අවශ්‍යතික ගුණයට අදාළ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් පේපර් එකේ එනවා. ගොඩක් අවස්ථාවල ඒකේ තියෙන ගොඩක් වෙලාට මේ ගණන් හදන්නම නෙමෙයි ඒවා සංසන්දනය කරන ඒවත් එක්ක බැඳෙන අවස්ථා තමයි අපි ගොඩක් වෙලාට දැනලා තියෙන්නේ. ඉතින් මේකත් ඔබට නිකන් සිද්ධාන්ත මතක් වෙන්නත් එක්ක මෙවැනි එකක හොයාගන්නේ කොහොමද කියන අදහස ගන්න තමයි තියෙන්නේ. ප්‍රශ්නේ අපි හොඳට කියවමු. බලන්න හැමෝම කියවන්න දැන්. හැමෝම කියවන්න. එනහට බලන්න ඉලිප්සාකාර හැඩය ඇති ඒකාකාරව පදාර්ථයේ පැතිරී ඇති තහඩුවක හරි මැද O වෙනවයි කියලා කියනවා. AOA1 අක්ෂය වටා සහ BOB1 අක්ෂය වටා තහඩුවේ අවශ්‍යති ගුණ IA සහ IB වේ. හරි ඊළඟට කියනවා ඕහරා තලයට ලම්බක අක්ෂය වටා අවශ්‍යතික ගුණය I නෝට්ම වෙනවලු. මේවා අතර නිවැරදි සම්බන්ධය වන්නේ කියලා අහනවා. මේ වගේ සම්බන්ධයක්. අර O අක්ෂය හරහා. දැන් මෙතනදී මේ තහඩුව නිකන් මේම ඉලිප්සාකාර හැඩයට. අර්ධ බිත්තර හැඩේ වගේ මෙහෙම තියෙනවා තහඩුවක්. හරි වල මොකුත් නෙමෙයි මුදුවක් නෙමෙයි තහඩුවක් තියෙන්නේ. හරි O වගේ මෙහෙම තහඩුව ඒකාකාරව ස්කන්ධය පැතිරලා. එතන මේ ලක්ෂය මෙතන O. මෙතන මේ වගේ අපි A. මෙතනදී A1. මෙතනදී මෙහෙම ගත්තාම B. හරිද? මෙතන ගත්තාම මෙතනදී B1. එතකොට දැන් මේ විදිහට තියෙනවා. දැන් ගාන විදිහට තියෙන්නේ AOA1 අක්ෂය වටා අවශ්‍යතික ගුණය තමයි මෙතනදී IA ලෙස දීලා තියෙන්නේ. හරිද? මෙන්න මේ අක්ෂය වටා මේ තහඩුවේ අවශ්‍යතික ගුණය. එතකොට මෙන්න මේ B1 අක්ෂය වටා තමයි අවශ්‍යතික ගුණය IB කියලා දීලා තියෙන්නේ. ඊළඟට එතකොට මෙන්න මේ අක්ෂය වටා මොකද මේ අවශ්‍යතික ගුණය කියන්නේ? අවශ්‍යතික ගුණය කියලා කියන්නේ කිසියම් වස්තුවක් සිය භ්‍රමණ චලිත ස්වභාවයන්ගේ වෙනස් වීමට දක්වන අකමැත්ත. ඒ කියන්නේ නිශ්චලව තියෙන වස්තුව කැරකෙන්න අකමැති, කැරකෙන්න මින් තියෙන වස්තුව නිශ්චල වෙන්න තියෙන අකමැති. අකමැත්තේ ප්‍රමාණය. ඉතින් ගොඩක් වෙලාවට අපි ලක්ෂී ස්කන්ධයකට අදාළව ගත්තොත් මේ වගේ චුටි ලක්ෂී ස්කන්ධයක් ගමු M මොන හරි අක්ෂයක් ගමු මෙතන O මෙතන ඉඳලා මෙතෙන්ට දුර R කියමු. එතකොට මෙන්න මේ O ලක්ෂය වටා මේ තලයට ලම්බකව මේ අංශුව මෙහෙම අපි හිතමු මොකක් හරි වෘත්තාකාර පතයක වගේ යන්න කරකවන්න හදනවයි කියලා තන්තුව ගැට ගාපු ස්කන්ධය කියලා නිකන් හිතමු ඕන්න. සහැල්ලු තන්තුවක මෙතන ලක්ෂී ස්කන්ධය. ඉතින් මෙන්න මේ O ලක්ෂය වටා මේ M ස්කන්ධය කැරකෙන එක නිශ්චල විටියා නම් මෙයා මේ වටා කැරකෙන්න නිකන් අකමැති. කැරකෙමින් හිටියා නම් නිශ්චල වෙන්න අකමැති. ඔබ දන්න අවශ්‍යති ගුණයත් එක්ක යනකොට කැරකෙමින් හිටියොත් නිශ්චල වෙන්න අකමැති. දැන් උදාහරණයක් විදිහට හිතන්න විදුලි පංකාවක් දාලා තියෙනවා. විදුලි පංකාවක් දාලා අපි තුන් නිශ්චල විදුලි පංකාවක්. ඒකේ පෙති තුන ඔහොම තියෙනවා. ඔහොම තියෙනකොට මොකද වෙන්නේ? විදුලි පංකාවේ ස්විච් එක අපි ඔන් කරනවා. ඔන් කළාම විදුලි පංකාව අපි තුම එතන තියෙන ස්පීඩ් එක දාන්න පුළුවන් 1 2 3 4 5 ඔහොම තියෙනවනේ. එකපාරට මෙහෙම විදුලි පංකාව පෙති තියෙනකොට ස්විච් එක දාපු ගමන් පටගාලා පහට දැම්මනම් මාර වේගෙන් පහට කරකිනවද? නෑනේ. නේ එහෙම එක පාටම කරගෙනවද? නෑ. මොකද්ද? අර ස්විච් එක ඔන් කළාම නිකන්
කැරකෙන්න බැහැ වගේ බැහැමට කැරකෙන්න කියලා තමයි යන්නේ අකමැත්තෙන් පටන් ගන්න කැරකෙන්න අකමැත්තෙන් පටන් ගන්නවා ඔහොම. ඊට පස්සේ ආ කැරකි තියෙනකොට අපි ස්විච් එක ඕෆ් කළාම අපි වෙන ස්පීඩ් එකට ඕනේ ස්පීඩ් එක 5ට කැරගෙනවා. කැරකි තියෙන ස්විච් එක ඕෆ් කරනවා. ඕෆ් කරපු ගමන් මොකද වෙන්නේ? ඩික් ගාලා පෙතිරි කොහොම නවතිනවද? ඈ පුතාල එහෙම නවතිනවද? නෑනේ. එතකොට මොකද වෙන්නේ? අනේ බැහැමට නවතින්න මං ආසයි කැරකෙන්න ගියේ තමයි යා මොකද වෙන්නේ? නිශ්චල වෙන්නේ. මොකද අන්න අවශ්‍යති ගූර්ණය. නිශ්චලව තියෙන වස්තුව අකමැති කැරකෙන්න. කැරකෙමින් තිබුණු වස්තුව මොනවද? අකමැති නවතින්න. ඒක තමයි භ්‍රමණ චලිත ස්වභාවයන්ගේ වෙනස් වීමට යා දක්වන අකමැත්ත. අකමැත්තක් තියෙනවා. ඒක ලැබිලා තින්නේ වස්තුවේ ස්කන්ධයයි මතක තියාගන්න. ඒ අදාළ භ්‍රමණාක්ෂයේ සිට ස්කන්ධ ව්‍යාප්තියට ස්කන්ධයන්ට තියෙන දුර නෙමෙයි දුරෙහි වර්ගය. එතන මේ ඕ ලක්ෂය වටා මෙයා කැරකෙන්න දක්වන අකමැත්තයි ඕ කියලා ගත්තොත් මෙතන ලක්ෂී ස්කන්ධයකට අදාළව MR වර්ග. එන හැම විටම ඔලුවට ගන්න ඕන අවශ්‍යතික ගූර්ණය කියන එක සමානුපාතික වෙනවා ස්කන්ධයට අවශ්‍යතික ගූර්ණය කියන එක සමානුපාතික වෙනවා භ්‍රමණාක්ෂයේ ඉඳලා අදාළ ස්කන්ධයට තියෙන දුරට නෙමෙයි මතක තියාගන්න දුරෙහි වර්ගයට කියන එක මතක තියාගන්න දුරෙහි වර්ගයට. ඒතර ඒවත් එක තමයි මේවා තර්ක කරගන්න ඕනේ මේ MCQs වල තියෙන සිද්ධි. පැහැදිලිද? රයිට් දැන් ඔන්න ඔය බේසික් එක ඔළුවේ තියාගෙන අපි මේ කියන කතන්දරේ මේ ප්‍රශ්නේ තියෙන හැම විටම පුතාලා ඕනම අහන ප්‍රශ්නය ඇස්සේ මූලික સિદ્ધාන්ත ටිකක් ඕකේ රිංගලා තියෙනවා. ඕක දකින්න. ඒ સિદ્ધාන්ත කැලේ දකින්න સિદ્ધාන්තය දකින්න. එතකොට හෙන්න ලේසි ෆිසික්ස් පට්ට ලේසි. පුදුම ලේසි විෂයක්. අරද ආසාව ඉගෙන ගන්න ඔබට දෙන්න පුළුවන් හැම අතින්ම සහයෝගයේ සපෝට් එක අපි මේ විවිධ වැඩපිළිවෙල ඔස්සේ අපි මේ ඔන්ලයින් වැඩපිළිවෙල ඔස්සේ સિદ્ધාන්තද ගැටලුද අරද හොඳ රචනා ප්‍රශ්නද විවිධ දේවල් අපේ SAP exam series එකද සියල්ලම ඔබට ලබා දෙන්න අපි පොරිම කැපවීමක් ධර්මින් අපේ අරමුණ මේ රටේ දරුවන්ට උගන්වන එක. ඒ නිසා ඔබට ඒක ලැබෙයි. හොඳයි. ඕකේ. දැන් අපි ප්‍රශ්නෙට එමු. දැන් ගත්තාම මෙතන තියෙන්නේ අපි හිතමු දරුවනේ මේ වගේ තැනක් ගත්තාම මම මෙතන නිකන් මොන හරි සාධාරණ දැන් මේක අංශු ගොඩකින් හැදලා තියෙන්නේ. අංශු ගොඩකින් හැදලා තියෙනකොට මම මෙතනදී නිකන් mi කියලා අංශුවක් ගන්නම්. simple i. එතකොට මෙතන ඉඳලා මේ අංශුවට දුර මේ අපි මෙතන ඉඳලා මේකට දුර අපි ගමුකෝ මොන හරි ai කියලා. මේ අක්ෂයේ ඉඳලා AO1 අක්ෂයේ ඉඳලා AO1 අක්ෂයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර ai. ඊළඟට මෙතන ඉඳලා මෙන්න මේ අක්ෂයේ ඉඳලා අරද BOB1 අක්ෂයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුර මම මෙතන මේක දාන්නම්කෝ මේක ඒක ගමුකෝ BI කියලා අරක AI. එතකොට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර RI කියමුකෝ මෙන්න O ලක්ෂය හරහා මෙතන තියෙන තලය. එතකොට අපිට අවශ්‍ය දිගුණ ගන්නකොට හරි වැදගත් භ්‍රමණ අක්ෂය මොකක්ද කියන එකත් වැදගත්. භ්‍රමණ අක්ෂය කැරකෙන්නේ. එතකොට දැන් මෙතන AO1 අක්ෂය කියන්නේ මෙන්න මේ වටා මේ තැටිය මෙහෙම මේ අතට හරි මේ අතට හරි කැරකෙන්න අකමැත්ත. දැන් මේ BOB1 අක්ෂය වටා කියන්නේ මේ අක්ෂය මෙහෙම තියාගෙන මෙහා මෙහෙම හරි අනිත් පැත්තට හරි කැරකෙන්න අකමැත්ත. තමයි එතනදී ඒ අදහස තියෙන්නේ. මේ අක්ෂය ගත්තොත් මේ තලයට ලම්බකෝ මෙහෙම අක්ෂය තියෙන්නේ. මේ තලයට ලම්බකෝ මෙහෙම මේ අක්ෂය වටා මෙහා මෙහෙම කැරකෙන්න තියෙන අකමැත්ත හරි කැරකෙමින් තිබ්බනම් නිශ්චල වෙන්න හරි තියෙන අකමැත්තේ ප්‍රමාණය තමයි එතනදී දැක්වෙන්නේ මෙතන. ඉතින් අපි ඕක කොහොමද මෙතන අවශ්‍යති ගූර්ණය අදාළ ගලපගන්නේ? අපි හිතමු දැන් මේ අංශුවට අදාළව ගත්තොත් එහෙම අවශ්‍යතික ගූර්ණය මේ අක්ෂයට අදාළව ගත්තොත් අපි මේ අංශුවට අදාළව අපි හිතමු මේ අංශුව I A O A1 අක්ෂයේ ඉඳලා ගත්තොත් එහෙම එක අංශුවක්නේ. එතන එක අංශුවකට අදාළව ගත්තොත් අර MR වර්ග ගන්නවා වගේ මෙතන ඔක්කොම ගන්න නිසා මං සිග්මා. හරිද? සිග්මා. මෙතනදී MI මෙතනදී අර AI දුර AI නිසා AI වල වර්ගය ලක්ෂී ස්කන්ධය ඇසුරෙන් හිතන්නේ. මෙතන තියෙන ලක්ෂී ස්කන්ධයක් අරගෙන IO. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. ඇත්තට මේ තියෙන්නේ IA කියන එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන ගත්තාම මේ IA. ඔය ආකාරයට ගන්න පුළුවන්. ඔය විදියට ගත්තොත් ඊළඟට මේ අක්ෂයේ ඉඳලා ඊළඟට I අර්ධ BOB1 අක්ෂයේ ඉඳලා ගත්තොත් ඔය විදියට සිග්මා දාන එකතුවක් කියන එක පුතාලා දැන් එක අංශුවකට අදාළ වන MR වර්ග වෙන්නේ මොන හරි. එතකොට අපි මේ අංශු ගොඩක් තියෙන නිසා අතර මේ අක්ෂයට අදාළව ගත්තොත් සිග්මා කියන්නේ එකතුවක්. මෙතනදී MI මෙතනදී BI වල මුළු එකේ වර්ග ලක්ෂී ස්කන්ධය ඇසුරින් හිතුවේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මෙතනදී
දැන් ඔය ගත්තේ මේ අක්ෂයේ ඉඳලා තමයි මේක තමයි අතරම මෙතනදී මේ IB ලෙස ගානේ දීලා තියෙන්නේ. හරි? IB ලෙස. එතකොට අපි ගත්තොත් මේ අක්ෂය වටා ගමු. මේ අක්ෂය වටා ගන්නකොට මෙයාගේ ඉඳලා RI. එහෙනම් අපිට IO ගත්තොත් එහෙම O ලක්ෂය වටා ගන්නකොට සිග්මා MI මෙතනදී RI වල වර්ග. ඉතින් අපි දන්නවා පයිතගොරස් ප්‍රමේයට අනුව මොකක්ද? මෙතන ගත්තාම අරද RI කියන එක ගත්තොත් එහෙම RI වර්ග කියලා කියන්නේ AI වර්ගය දන මෙතන ගන්න පුළුවන් නේ. ඒ විදිහට. එතකොට සිග්මා මෙතනදී MI RI වර්ග කියන්නේ පයිතගොරස් ප්‍රමේයට AI වර්ග ධන මෙතනදී BI වල මුළු එකේ වර්ගය කියන එක. එහෙනම් මෙතන ගත්තොත් IO ගන්නකොට සිග්මා මෙතනදී ඕනනම් MI AI වල වර්ගය ධන මෙතනදී MI BI වල වර්ගය. එතකොට එහෙම ගන්නකොට මේක වෙනම ලියන්න පුළුවන් සිග්මා MI AI වල වර්ගය ධන සිග්මා MI BI වල වර්ගය. එහෙම ගත්තාම මෙතනදී බලන්න පුතාලා IO කියන එක මේ MI AI වර්ග කියන්නේ කවුද? මේ MI AI වර්ග කියන්නේ කවුද? IA. අතන MI BI වල වර්ග කියන්නේ කවුද? IB. එහෙන් බලාගෙන යනකොට මෙතනදී IA ධන IB අවස්ථිතික ගුණ දෙක එකතුවට සමානයි. ඔය විදිහට අපිට අදාළ අවස්ථිතික ගුණ දෙක එකතුවෙන් ලැබෙන බව ගන්න පුළුවන්. මේ සිග්මා කතන්දර වලට බය වෙන්න එපා. නිකමට දාලා පෙන්වන්නේ. අපිට පේපර් එකේදී එහෙම හද පෙන්වන්න කියන්නේ අදහස ගන්න. ඔයගේ වෙලාවට අපිට එකපාරටම හිතා ගන්න බැරි නම් ඒ විදිහට අදාළ අක්ෂ වලට අනුව ලක්ෂී ස්කන්ධයක් සලකලා මේ අක්ෂයේ ඉඳලා දුර ගත්තා, මේ අක්ෂයේ ඉඳලා දුර ගත්තා, මේ මෙන්න මේ අක්ෂයේ ඊළඟට O ඉඳලා දුර අරගෙන ඒකෙන් ලක්ෂී ස්කන්ධ අනු ඇසුරෙන් තමයි ප්‍රශ්නේ ගත්තේ. යන උත්තරය අපිට පැහැදිලි. මේ අනුව IO කියන එක සමාන IA ධන IB එන උත්තරය කීයද? පස්වෙනි එක කියන එක පැහැදිලි. මේවා හරි සරලයි. අවශ්‍යති ගුණ සිද්ධාන්ත හොඳට ගණන් හදන්න. ඒවා දකින්න ගොඩක් අපිට අවශ්‍යති ගුණ සංසන්දනය කරන ඒවා තමයි බහුවර්ණ විදියට ප්‍රශ්න පත්‍රවල දෙන්නේ. හොඳයි. එහෙමනම් පුතාලා දැන් ඔය MCQ 10න් ඔබ බලන්න කීයක් හරිද කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ සිද්ධාන්ත මේ දේවල් එක්ක යන MCQ 10ක් කතා කළේ ඔයගලන්ට නිකන් නැවත පොඩි ජවයක් ඇති වෙන්න. මේකේ යම් දේවල් ඉතින් හරිගේ ගාන ගැන වද වෙන්න එපා. වැඩියෙන් හරි ගිහලා සතුටු වෙන්න පුළුවන්. අඩුවෙන් හරි ගිහලා නම් දුකක් ඇති වෙන්න පුළුවන්. මදි ආරව මදි නෑ හදාගන්න පුළුවන්. කාලය ප්‍රශ්නයක් නෑ. ඔය විභාගවලට කාලේ කොච්චර කල් තිබ්බත් වැඩ කරන්නේ නැති කෙනා කරන්නේ නෑ. හරිද? කොච්චර අඩු කාලයක් ආවත් වැඩ කරලා ළමයා ඔක කළමනාකරණය කරලා කරගන්න. ඔක තමයි ස්වභාවය. හරි? ඒ කාලේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක හසුරවන විදිය. ඒකෙන්ද ඔළුවට ගම්මු. දැන් කාලේ කොච්චර අඩුවද වැඩිද කියන එක අදාළ නැහැ. ගන්න සිද්ධාන්තය හරියට ඔළුවට වැඩ ටික සැලසුම් කරගන්න ඒවත් එක්ක වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේවා පරදායිතාවය ලැබෙන්න නම් ඔබ MCQ 10 තනියෙන් කරලා තමයි ඩිස්කෂන් එකට බලන්න ඕනි. ඔය විදිහට ඔබට MCQ සහ විවිධ දේවල් ලොකු පරාසයක අපි උගන්වන්න වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. ඔබට තියෙන අපිත් එක්ක ශක්තිමත්ව වැඩ කටයුතු කරගෙන යන්න. දැන් මේක පොදුවේ 2020 තියරි රිවිෂන් ළමයි වෙනුවෙන් කරපු ටිකක් අපි වෙනම සෙක්ෂන් උත් කරගෙන යනවා අපේ ඔන්ලයින් වැඩසටහන් ඔස්සේ. හරි? ඒක ඔබට ඉදිරියේදී දකින්න පුළුවන් අපේ එතකොට සැසි ඉන්ස්ටිටියුට් වෙබ්සයිට් එකට ආපුවාම ඔබට ඒක හරහා ඒ අදාළ දේවල් ඒකට ලොග් වෙලා සියලු දේවල් බලන්න පුළුවන්. ෆිසික්ස් වල සහ අනිකුත් විද්‍යාංශයේ කෙමිස්ට්‍රි, බයොලොජි, කම්බයින්ඩ් මැත්ස් ඊළඟට විෂයන් වලට අදාළ දේවල් තියෙනවා. හොඳයි එහෙනම් අපි අදට මේ MCQ වලින් සමගමු. එතෙක් ඔබ හැමෝටම ජය වේවා. අයිබෝවන්.